ආයුබෝවන් පුතාලට අපි නම් අද පන්තිය ආරම්භ කරන්න ලෑස්ති වෙන්නේ. පහුගිය සතියේ අපිට පන්තිය කරන්න බැරි වුණා හේතුව පුතාලා සම්බන්ධ වුණේ නැති නිසා. ඒතර අද අපි අපේ පන්තිය 11 වසරට අදාළව පන්ති සාකච්ඡාව කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒතර අද අපි අපේ පන්තිය ඇතුලේ මම පහුගිය සතියේ පැහැදිලි කරා වගේ භාෂාව කොටසයි සාහිත්‍ය කොටසයි කියන දෙකෙන්ම පටන් ගන්නවා. හරිද? ඒ කියන්නේ අපි දන්නවනේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයට තමයි අපි ලෑස්ති වෙන්නේ. තා මාස කිහිපයයි තියෙන්නේ. මේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය ඇතුලේ අපෙන් ව්‍යාකරණ කොටසකින් භාෂාව හා සම්බන්ධ කොටසක් වෙනම අහනවා. සාහිත්‍ය හා සම්බන්ධව ලකුණු 80ක ප්‍රශ්න පත්‍රයක් වෙනම තියෙනවා. එතකොට මේ දෙකම අපි සම්බරව කරගෙන යන්න ඕනේ. එතකොට අපිට සාහිත්‍ය කියන කොටසට අදාළව තියෙන්නේ පාඩම් 7ක් නේද? 7ක් නෙමෙයි. ඔව්. පාඩම් 8ක්. පුතාලා ඒක පොඩ්ඩක් මේ අපි පැහැදිලි කිරීමක් කරගෙන ඉස්සරහට යමු. සාහිත්‍ය පොතේ 8 වෙනි එකේ ඉඳලා 16 වෙනි එක දක්වා පාඩම් ටික තමයි අපිට 11 පන්තියේදී කරන්න තියෙන්නේ. හරිද? 10 පන්තියේදී අපි කරන්නේ 1 ඉඳලා 7 දක්වා. ඒ කියන්නේ සතර කම්මන්ත්‍රණයේ ඉඳලා ලෙන අතහැර යාම දක්වා 10 පන්තියේදී 11 පන්තියේදී අපි කරන්නේ 8 ඉඳලා 16 දක්වා. ඒ කියන්නේ අඟුල්මාල් දමනයේ ඉඳලා වස්සානය කියන කොටස දක්වා පාඩම් 8. පාඩම් 9 හරියට බැලුව පාඩම් 9. ඒතර තමයි ඒක තමයි අපි 11 පන්තියේදී කරන්නේ. ඒතර අපිට මේකේ පාඩම් 9ක් කරන්න තියෙන අවුරුද්ද ඇතුළත. පාඩම් 9ක් කියලා කියන්නේ මේ සාහිත්‍ය කෘති කියවන්න තියෙනවා. අනිත් එක මේවට අදාළ විචාර ලියන්න වෙනවා. ඒ නිසා අද අපි එක පටන් ගන්නවා. සාහිත්‍ය කොටස පටන් ගන්නවා. කොහොමද මේ සාහිත්‍ය මේ ප්‍රශ්න පත්‍රයට ලෑස්ති වෙන්නේ කියන එක. එතකොට ඒකේ සෑම පාඩමකටම අපි ලෑස්ති වෙනවා. ඒතර මම කියන විදිහට ඉස්සරහට හිමින් අපි වැඩ ටික කරන් ගියොත් අපිට පුළුවන් විභාගෙ ලඟ වෙද්දි මේ සියලු පාඩම් වලට විචාර වලටත් එක්ක ලෑස්ති පාඩම කරලා ඉවර කරලා විචාර ලියන. එහෙමයි කරන්නේ. එතකොට ඔයාලා 10 පන්තියේදී මේ 1 ඉඳලා 7 දක්වා කොටස කරාද ඊසර? ඔක්කොම කරන්න බැරි වුණා. ඔක්කොම කරේ නැද්ද? මේ අවසාන දෙක විතරයි තියෙන්නේ. ඊසර කරාද? අපේ කරාස කරානේ. ඔව්. ඒ කියන්නේ අපිට සිද්ධ වෙනවා මේ පාඩම් ටික කරගෙන යන්න. මොකද අපි විභාගෙට මෙන්න මේකයි කියලා කීපයක් අනුමාන කරනවට වඩා හොඳයි ඔක්කොම ටික කරන එක. මේ කියවන්න බෑ අපිට අදාළ පොතනේ. එතකොට මේකේ අමාරු දේවල් නෑ. පාඩම් කීපයක් තියෙන අමාරුව ඒතර හරියම ලේසි. හැබැයි මේවා පාඩම් මතක තියාගන්න කීපයක් තියෙනවා. ඒකම අපි කතා කරනවා ඉස්සරහදී. ඒ නිසා අද මම පටන් ගන්නවා. දැන් අපිට හැමුණොත් අද පටන් ගන්න තියෙන 8 වෙනි පාඩමෙන් අඟුල්මාල් දමනය. ඒක ටිකක් මේ සංකීර්ණ එකක්. මොකද මේක අමාවතුරු පොතේ ලියන කොටසක්. පොළොන්නරු කාලේ ලියන නිසා සම්භාෂාව ටිකක් සංකීර්ණයි. ඒ නිසා අද අපි මේක පිළිවෙලටම කරන්න ඕනේ කියලා එකක් නැහැනේ. අපිට තනින් තන පාඩම් කරන්න පුළුවන්. ඒ නිසා මම අද පටන් ගන්නවා. අපි බොහෝ විට කරන්නේ නැතිව අත්හැරලා දාන බොහෝ ළමයි පාඩමක් මොකද්ද? කෑර ගලය වැජඹෙයි මේ ලෙසින් සිට කියන පාඩම තමයි අද මම කරන්නේ. ඒක මම දෙවෙනි කොටසේදී කරන්නේ. පළවෙනියට කරන්නේ ව්‍යාකරණ කොටස. එතකොට අද අපි කවි ටික කියවනවා. එතකොට කවි කටපාඩම් කරන්න වෙනවා. මම ඔයාලට අද කියලා දෙනවා මේ කවි ඔක්කොම ලේසියෙන් කටපාඩම් කරගන්න ක්‍රමය. අපි එතනින් පටන් ගන්න. කෑර ගලය වැජඹෙයි මේ ලෙසින් සිට කියන සාහිත්‍ය පාඩමේ කියන්නේ තනින් තන කරලා මම කොහොම හරි මේ අවුරුද්ද ඇතුළත මේ සියලු පාඩම් වලට අදාළ පාඩම් 9යි විචාර ටිකයි ඔක්කොම ඔයාලට ලියවන්න. පාඩම් කරන්න ඕන සියලු විචාර ටික. එතකොට ඔයාලා හැබැයි මං ගිය පළවෙනි පාඩමට අදාළව දාලා තිබිච්ච අභ්‍යාසය පුතාලා දෙන්නම කරාද? දෙන්නම කරාස මට එව්වද දෙන්නම? එව්වස
එව්වා කියලා කියන්නේ අර අපේ මේ සයිට් එකෙන් දෙව්වේ නැත්නම් WhatsApp වලින් නිකන් වෙනවද දෙව්වේ? WhatsApp වලින් සර්. ඔව් ඒ එහෙම නෙමෙයි. මේ සයිට් එකට දාන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා ඔයාලා දන්නව නේද? ඔයාලගේ ප්‍රොෆයිල් එකේ ඒකේ දාන්න පුළුවන් කියලා ඔයාලා දන්නව නේද? ඔයාලගේ account එකේ. එහෙම දැම්මනම් මට බලන්න ඒකේ අර ලකුණු කරලා දෙන්න ලේසි එහෙම දාන්න. ඒක මොකද්ද ක්‍රමය කියලා ගැටලුවක් තියෙනවා නම් ඔයාලගේ ලොග් වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ උත්තර පත්ත මේ දාන්න ඔයාලගේ account එකේ. මට බලන්න දාන්න පුළුවන්. එහෙම දාන්න. එතකොට වඩා ලේසි. ඒක ඔයාලා ඒක දන්නවද ඒ ක්‍රමය? කලින් දාලා නම් නෑ සර්. මේ account ඔව් එහෙනම් පුතේ ඒක පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ අපි අර papers කියන කොටසට අදාළව ඔයාලට ඔයාලගේ උත්තර පත්‍ර අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒකේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් මේ COBS එකේ පොඩ්ඩක් අහලා බලන්න කොහොමද කරන්නේ කියලා. අප්ලෝඩ් ඔප්ෂන් එකක් තියෙනවා. එතකොට ඒ අප්ලෝඩ් ඔප්ෂන් එකෙන් දාන්න ඉතින් මට ඒක බලන්න ලේසියි. දැන් WhatsApp දැම්මහම බලන්න ටිකක් අමාරුනේ. බලලා කමෙන්ට් එකක් දෙන්න අමාරුයි. අරක බලන්න ඉතාලම ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ නිසා ඒ විදිහට දාන්න. අද ඉඳලා කරන ඒවා ඒ විදිහට දාන්න. නිකන් WhatsApp දාන්න නැතුව. ඒතර මට බලලා දෙන්න ලේසි. හරි. ඒ නිසා ඒක අනිවාර්යෙන් කරන්න. අපි ගී සද්දී කරේ උක්තානුක්ත ભેදය. මම එතකොට ඒක ප්‍රශ්න පත්‍රයට අදාළ වෙන විදිහත් පැහැදිලි කරනවා. අද අපි යන් අපේ පාඩමට. අද අපේ පාඩමේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රචනය කියන කොටස ගැන. මේක ලොකු පාඩමක් නෙමෙයි පොඩි එකක්. ඒ නිසා වැඩි ඔයාලා බරපතලට හිතන්න ඕනේ නැහැ. මේක අද මම කතා කරන්න යන්නේ රචනය කියන කොටස ගැන. මම මේක ටියුට් එකත් ඔයාලට ලැබෙන්නේ සලස්සන්න. පුතාලා දන්නවා සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය ඇතුලේ භාෂාවට අදාළ භාෂාව හා ව්‍යාකරණ කියන කොටසට අදාළව ඒ කියන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යෙන් ලියන්න ඕනේ පළවෙනි ප්‍රශ්නය තමයි මොකද්ද? රචනාව කියලා කියන්නේ. මේක අනිවාර්යෙන්ම ලියන්න ඕනේ ප්‍රශ්නය. ගොඩක් ළමයි ඉතුරු ව්‍යාකරණ කොටස් පාඩම් කරනවා, ව්‍යාකරණය පාඩම් කරනවා, රීති පාඩම් කරනවා. හැබැයි රචනා ලියනවා අඩුයි. නමුත් ඔයාලා හිතන්න මේ ප්‍රශ්න පත්‍රය ඇතුලේ වැඩිම ලකුණු ප්‍රමාණයක් හම්බ වෙන්නේ බොහෝ විට රචනයට. ඒ නිසා පුතාලා මොකද්ද රචනාවක් කියලා කියන්නේ කොහොමද එහෙම එකක් ලියන්නේ කියලා දාලා අදහසක් තියාගන්න ඕනේ. මේක හොඳටම ඉගෙන ගන්න පුළුවන් ක්‍රමය මෙහෙම පාඩම ඉගෙන ගන්න එක නෙමෙයි ලියන එක. ඒ නිසා ඔයාලා අද ඉඳලා අද මේ දෙවෙනි සතියේනේ හැම සතියකම මට කිසියම් රචනාවක් ඔයාලා මෙහෙම පාස් පේපර්ස් හොයාගන්න. ඒවැය තියෙන රචනා මාතෘකා වලට අදාළව හැම සතියෙම රචනාවක් ලියලා දාන්න ඕන. හරි. ඒතකොට ඒක අනිවාර්ය කිරීමක් නෙමෙයි. ඔයාලට මේක ඉගෙන ගන්න ඕනේ. හොඳ රචනාවක් කියලා වැඩිපුර ලකුණු ගන්න ඕනේ කියලා හිතෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම මොකද කරන්න ඕනේ? රචනාවක් ලියලා දාන්න ඕනේ. හරිද? මේක රචනාවගේ ප්‍රශ්නයක් බොහෝ විට පන්ති වල කතා කරන්නේ අන්තිම හරිය. මම මේ මුලම කතා කරන්නේ ඇයි? ඔයාලට ඒතර පුළුවන් විභාගයේ වෙද්දි රචනා 20ක් 30ක් ලියලා මට බලන්න. රචනා 20ක් 30ක් ලියද්දී ඔයාලට ඉබේම හුරු වෙනවා රචනා ලියන්න. හරි ඒතර මම කියලා දෙනවා අද කොහොමද රචනාවක් ලියන්නේ නිසා ඔයාලා ලියන රචනා බල බල මට පුළුවන් ඒවා අඩුපාඩු කියලා දෙන්න. එතකොට අඩුපාඩු හැදි රචනා 20ක් 30ක් ලියනකොට ඉබේම හොඳ රචනාවක් ලිය වෙනවා. හරි. එහෙනම් අපි මම ඔයාලට අද මාතෘකාවකුත් දෙනවා. මම පහුගිය සතියේ දුන්නද මන්ද පහුගිය සතියේ රචනා මාතෘකාව දුන්නා නේද මම? මතකයිද? දුන්නා නේද එක? දුන්නා සර්. පුතාලා එකට ලිව්වද? ඔව් ලිව්වා සර්. දෙන්නම ලිව්වද? දෙන්නම ලිව්වද? දෙන්නම ලියන්න අනිවාර්යෙන් ලියලා දාන්න. ඒ කියන්නේ මේක මග අරින්න එපා. ඒ කියන්නේ නොකර ඉන්න එපා. අන්තිම හරිය කරගන්න පුළුවන්. එහෙම ඉන්න එපා. මොකද රචනාවක් මම කියලා දෙනවා දැන් ඉස්සරහට රචනාවකදී අපි හිර වෙන තැන් ටික මොකද්ද? ඒ හිර වෙන තැන් ටික පුතේ මග අරගන්න පුළුවන් එකම ක්‍රමය තමයි රචනා ලියන එක.
හරි. ඒතකොට දැන් අපිට අපේ පන්තියේ ලොකු පිරිසක් නැහැනේ. ලොකු පිරිසක් හිටියොත් එන ගැටලුව තමයි එක එක්කෙනාගේ රචනා ටික බලන්න මට කාලයක් යන නිසා බලන්න වෙන්නේ නැති එක. දැන් ඔයාලා ඉන්නේ කීප දෙනයිනේ. එනිසා මට පුළුවන් ඔයාලගේ රචනා බලලා දෙන්න. අඩුපාඩු කියලා දෙන්න. ඒතර ඔයාලා උත්සාහ කරන්න ඕනේ මේ වාසිය ගන්න. රචනාව කියලා කියන්නේ මම දැන් පැහැදිලි කරලා යන්නම්. විශ්ලේෂණ හැකියාව බලන එක. විශ්ලේෂණ හැකියාව කියන වචනේ පොඩ්ඩක් මතක තියාගන්න. විශ්ලේෂණ හැකියාව කියලා කියන්නේ කෙටි අදහසක් දික් කරන්න පුළුවන්කමට. මොකටද විශ්ලේෂණ හැකියාව කියලා කියන්නේ? කෙටි අදහසක් දිග කරන්න, ව්‍යාප්ත කරන්න, පතුරවන්න පුළුවන් හැකියාවට. හරිද? ඒ කියන්නේ දැන් රචනාවක් ලියනකොට අපිට දෙන්නේ මාතෘකාවක් විතරයි. ඒ මාතෘකාවට අදාළව කරුණු දාලා මේක දිග්ගස්සන්නේ කවුද? අපි. එහෙනම් කිසියම් අදහසක් දිග්ගස්සන එකට තමයි පුතේ විශ්ලේෂණ හැකියාව කියලා කියන්නේ. එතන හොඳට රචනා ලියන්න පුළුවන් කියලා කියන්නේ කිසියම් කෙනෙකුට තියෙන්නේ මොන හැකියාවද? විශ්ලේෂණ හැකියාව. පැහැදිලිද? එනිසා අපි මේ රචනාව පුරුදු වෙන එකේ කරන්න හදන්නේ ඔයාලගේ එක්තරා හැකියාවක් වැඩි දියුණු කරන එක. මොකක්ද ඒ හැකියාව? විශ්ලේෂණ හැකියාව. හරිද? ඊට පස්සේ බලන්න දී ඇති මාතෘකාවකට අනුව කරුණු ගොනු කර ගැනීම. රචනාවේදී ඇත්තට අපි මොකද්ද කරන්නේ? මාතෘකාවකට අදාළව අපේ කරුණු ලියන එක නේද? එතකොට මේ කරුණු කොහෙන්ද එන්නේ? රචනාව ලියන්න එහෙනම් මූලිකවම අපිට මොනවද තියෙන්න ඕන? කරුණු තියෙන්න ඕන. කොහෙන්ද කරුණු එන්නේ? කරුණු එන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි කරුණු සඳහා කියවිය යුතුය. කරුණු එන්නේ කියවන එකෙන්. මොනවා කියවන එකෙන්ද? මාතෘකාව වලට අදාළ ලිපි ලේඛන කියවන එකෙන්. හරි. දැන් අපිට මේ විභාගය ඇතුලේ තියෙනවානේ විෂයන් ගණනාවක්. එතකොට රචනා වෙනුවෙන්ම කියව ලොකු කාලයක් වැය කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා අපි කරන්න ඕනේ දේ තමයි පොදු මාතෘකා හොයාගෙන ඒවට කරුණු හොයන එක. අපිට දැන් හොයන්න ගෙදර පොත් නැහැ කියලා හිතන්න අපිට පුළුවන් පුතේ මේ මාතෘකාවට අදාළව පොඩි කීවර්ඩ් එකක් ගහලා අන්තර්ජාලයේ තියෙන ලිපි ලේඛන කියවන්න. ඒ වචනයක් ගැහුවා මේ වචනට දාලා ලිපි ලේඛන පෙන්නනවා. ඒව කියවන්න. ඒව කියවලා දැන් මම ඔයාලට අද කියලා දෙනවා කරුණු දත් එකතු කරගන්න විදිය. පොතක් ගන්න ඕන. පොතක් අරගෙන. ඒ පොතේ පිටු 3 වෙන් කරගන්න කොටස් වල. පිටු 3 කොටස්. එක පිටු පළවෙනි පිටු 3 උඩින්ම පළවෙනි පිටුවෙන් ලියා ගන්න මාතෘකාව, රචනා මාතෘකාව. ඊට පස්සේ ඒ පිටු 3 පුරාවට ඒ මාතෘකාවට අදාළ වැදගත්ම කරුණු නොවැදගත් ඒවා නෙමෙයි වැදගත්ම කරුණු පිටු 3 ලියන්න. ඔයාලට අද කියවන්න හම්බුනේ එක ලිපියයි නා ඒ ලිපියෙන් හම්බෙච්ච කරුණයිද දෙකයිද ඒ කරුණ දෙක අරගෙන ලියලා තියන්න. ඔහොම කරුණු හම්බෙන ඒවා ඒ මාතෘකාවට අදාළව දාගෙන යන්න. කොහෙද දාන්නේ? අර පිටු 3. තව මාතෘකාවක් ලිව්වා ඒකට අදාළව තව පිටු 3ක කරුණු එකතු කරනවා. පිටු 3ක් පුරා වැදගත්ම කරුණු එකතු කරනකොට ඔයාලට එක එක මාතෘකාව යටතේ ලොකු කරුණු ගොඩක් එක්කහුව වෙනවා. ඒක දවසෙන් දෙකෙන් කරන්න බෑනේ. දැන් අපි ඉන්සයි මේ මුලම මේක කරන්නේ. එතකොට මාස 6-7ක් එක දිගට කියව වැදගත් කරුණු එකතු කරාම ඔයාලට පුළුවන් මාතෘකා 20කට 30කට අදාළව හොඳ වැදගත් කරුණු සමූහයක් එකතු කරගන්න. කරුණු නැතුව බොරුවට රචනා ලියලා වැඩ සමහර අය කරන්නේ මොකක්ද? මාතෘකාවක් ගත්තාම හිතට එන ඒවා ලියලා දාන්න. ඒක එහෙම ලියන්න පුළුවන්. හැබැයි එහෙම ලිව්වා කියලා ලකුණු හම්බ වෙන්නේ නැහැ. ලකුණු ලැබෙන්න නම් මාතෘකාවට අදාළව මොනවද තියෙන්නද? කරුණු තියෙන්න ඕනේ. දත්ත තියෙන්න ඕනේ. දත්ත කොහෙන්ද එන්නේ? කියවන එකෙන් එකතු කරන එක. ඒ නිසා අදම පටන් ගන්න ඕනේ ඔයාලා. අපි සතියේ එක මාතෘකාවක් ලියනවා කියලා හිතමු. අපි මේ සතියේ තියෙන මාතෘකාවට අදාළව රචනාව අන්තිමට ලියන්න තියාගෙන කරුණු එකතු කරන්න පොත. අද පටන් ගන්න ඕනේ. පොතක් කරන් එක මාතෘකාවට පිටු 3 වෙන් කරන් අපි හිතමු පිටු 80 පොතක් ගත්තා කියලා. එතකොට ඔයාලා මාතෘකා 20ක් විතර මේකේ ලියන්න පුළුවන් පිටු 80 පොතේ. 3 වෙන් කරගත්තා 20කටත් වැඩි පුළුවන්. 25ක් විතර පුළුවන් නේ. පිටු 75 නේ 25 ඒවා තුනක්. මාතෘකා 25ක් පිටු 80 පොතක එකතු කරන්න පුළුවන්. මාතෘකා 25කට අදාළ කාරණා. 25ම එක දවසේ බෑ. එක මාතෘකාවකට එක දවසක හොයන්න.
දෙවෙනි දවසේ තව මාතෘකාවකට හොයන. දෙවෙනි දවසේ මාතෘකාව හොයනකොට පළවෙනි එකට අදාළයක් හම්බුනොත් ආ පළවෙනි එක ඒක ලියලා දාන්න. අන්න එහෙම එකතු කරන්න. ඒ එකතු කරලා අන්තිමට අපි ඒ එකතු කරගත්ත කරුණු ආශ්‍රයෙන් රචනාවක් ලියන. හැම සතියෙම එකක් ලියනකොට ඔයාලට සිද්ධ වෙනවා සතියක් ඇතුළත එක මාතෘකාවකට කරුණු හොයන්න. පැහැදිලිද? එතකොට ඒ හොයාගත්ත කරුණු ආශ්‍රයෙන් ලියනවා කියලා කියන්නේ ඒක සෑහෙන ලොකු උදව්වක් වෙනවා අපිට විභාගයේදී හොඳ ලකුණක් ගන්න. රචනාවට වැඩිම ලකුණු හම්බෙන ප්‍රශ්නයක්. ඒක නිකන් මොනවා හරි ලියන්න යනවා කියලා කියන්නේ පුතේ අපිට ඒක ගන්න තියෙන chance එක අඩු වෙලා. ඉතුරු ඔක්කොටම මහන්සිලා රචනාව හොඳට නොලියුණොත් අපරාධ. ඒ නිසා මම මූලික කාරණා ටික පැහැදිලි කරලා දෙන්නම් රචනාවක් ලියන්න ඕනි. වැඩ කරන් යන එක ඔයාලගේ වැඩ. අද මේ සතියේ මම මාතෘකාවක් දෙනවා. දැන් ගිය සතියේ එකක් දුන්නා. ගිය සතියේකට අදාළව මම අද කියපු විදිහට පොතේ පළවෙනි පිටු තුනේ මේ මාතෘකාව ලියලා ඒකට කරුණ එකතු කරා. අද මන් දෙන මාතෘකාවට අදාළව එකතු කරා. එතකොට අපි බලමු ඊට පස්සේ අවුරුද්ද අග වෙද්දී අපි දීපු රචනා වලින් එකක් අනිවාර්යයෙන්ම විභාගයට ඇවිල්ලා තියෙනවා වෙන්න ඕනි. මොකද අපි පාස් පේපර් වල ආපු සහ කාලීන මාතෘකා වලින් තමයි රචනා මාතෘකා දෙන්නේ. ඒතර ඔයාලා ඒව ආශ්‍රයෙන් ලිව්වා කියලා කියන්නේ අනිවාර්යෙන් අපි 20ක් 30ක් ලිව්වොත් ඒවට අදාළව එකක් එන්න ඕනි විභාගෙට. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි මේක එකතු කරනවා අද ඉඳලා කරුණු කියන. හරි දත්ත එන්නේ මතක තියාගන්න කියවන එක. හරි ඒක තමයි වැදගත්. ඊට පස්සේ කියවලා දැන් දත්ත අපි ගාවට තිබ්බට වැඩක් නෑ. ඒවා නිවැරදි ශිල්පීය ක්‍රම පාවිච්චි කරලා ලියන්න ඕන. නිවැරදි ශිල්පීය ක්‍රම කියන්නේ මොනවද? අක්ෂර වින්‍යාසය හරි වෙන්න ඕන. වාක්‍ය වින්‍යාසය හරි වෙන්න ඕන. අනිත් වැදගත්ම එක තමයි පද බෙදීම හරි වෙන්න ඕන. ඇයි පද බෙදීම කියන එක වැදගත් වෙන්නේ? පද බෙදෙන එක වැදගත් වෙන්නේ එක හේතුවක් නිසා. මොකක්ද ඒ හේතුව? දැන් ඔයාලට රචනාව ලියන්න කියලා වචන ගණනක් දෙනවා. වචන 250 300ත් අතර රචනාවක් ලියන්න. එහෙනම් වචන 250 300ත් අතර කියලා රචනාව ගණන් කරගන්න. එහෙම ගණන ගන්න නම් ඔයාලට මොනවද කරන්න පුළුවන් වෙන්න ඕනද? පද බෙදන්න පුළුවන්. හරියට පද බෙදලා තිබුණොත් තමයි හරි වචන ගණනක් එන්නේ. අපි හිතමු ඔයාලා රචනාව ලියනවා වචන 300කට. හැබැයි පද බෙදලා තියෙනවා වැරදි. එතකොට රචනාව බලන අය මොකද දන්නවද මුලින්ම කරන්නේ? රචනාවේ වචන ගණන් කරන්නේ. එතකොට ඔයා ලියලා තියෙන වචන ගණනයි හැබැයි ඔයා රචනාව ඇගට දානවනේ මම කොච්චර වචන ගණනක් ලිව්වද කියලා. ඒ වචන ගණනයි වෙනස් වුණොත් බලන කෙනා තේරුම් ගන්නවා ඔයාට පද බෙදන්න බෑ කියලා. එතකොට ඒක ලොකු අවාසියක් අපිට රචනාවට ලකුණු ගන්න. පැහැදිලිද? ඒ නිසා අපි හිතමු මම දැන් පැහැදිලි කරලා දෙන්නම් පද බෙදනකොට වෙන දේ. අද පද බෙදීම ගැනත් මම කාරණාව කියලා දෙනවා. පද බෙදෙන එක වැරදුනොත් වචන ගණන වර්ධිනවා. අපි හිතමු වචන 250 අපි හිතනවා 300ට තමයි මම ලිව්වේ කියලා. හැබැයි පද බෙදලා තියෙනවා වැරදි. එතකොට වචන 300ට වැඩි යනවා. හරියට දැන් උත්තර පත්‍ර බලන අය අපේ වචන ගණන් කරනවා වචනෙන් වචන. එතකොට එයාලා ගණන් කරන්නේ හරිම පද බෙදීම් ක්‍රමයට. ඒතර එයාලා ගණන් කරාම වචන 325ක් 330ක් විතර ආවොත් ඒකෙන් මොකද්ද කියවෙන්නේ? ඔයා හරියට පද බෙදලා නැහැ කියන එක සහ අදාළ වචන ගානට රචනාව ලියලා නැහැ කියන එක. එතකොට ලකුණු දෙකක් කපනවා. අදාළ වචන ගාන සෑහෙන්න තරම් ඉක්මවලා තිබ්බොත් ලකුණු දෙකක් කපනවා. අපරාධෙනේ. කියන වචන 300න් ලියන්න කියව එක 305ක් 310ක් වුණාට අවුලක් නැහැ. 290ක් 295ක් වුණාට කවන්නේ. හැබැයි 330ක් 340ක් 350ක් විතර වුණොත් එතකොට ලකුණු දෙකක් කපනවා. ඇයි? දීලා තියෙන වචන ගානට ලියලා නැහැ කියලා. ඒ නිසා හරිම වචන ගානට ලියන්න නම් ඔයාලට සිද්ධ වෙනවා හරියට පද බෙදන්න. නිසා එන්නේ කාරණා ටික මතක තියාගන්න ඕනද? අක්ෂර වින්‍යාසය කොහොමද? වාක්‍ය වින්‍යාසය කොහොමද? පද බෙදෙන එක කොහොමද? ඒ තුනම මම ඔයාලට කියලා දෙන්නම්. ඒ තුනම කොහොමද හරියටම අක්ෂර වින්‍යාසය ලියන්නේ? ඒකට රීතිරිකම එක දවසක් කතා කරනවා. ඊට පස්සේ වාක්‍ය රීතිරික මම ඔක්කොම ඔයාලත් එක්ක කතා කරනවා. ඊට පස්සේ ඒවට අදාළ උදාහරණ සාකච්ඡා කරනවා. අද පද බෙදීම ගැන කතා කරනවා. ඒතර ඒවා හොඳට පුරුදු වුණා කියලා කියන්නේ රචනාවේ ලකුණු ටික ඔක්කොම අපිට ගන්න පුළුවන් කියන එක. ඊට පස්සේ බලන්න කොහොමද රචනාවකට ලකුණු දෙන්නේ.
රචනාවේ ලකුණු දෙන්නේ කාරණා කිහිපයකට. මුළු රචනාවම බල එකපාර 25න් 20 එහෙම දෙන්නේ නැහැ. කරුණු කිහිපයකට දෙන්න. පළවෙනි එක තමයි අන්තර්ගත. කියන්නේ ඔයා ලියන කරුණු ටික මාතෘකාවට අදාළවම ලියවෙන්න ඕන. සහ ඒ කරුණු බොහොම තරම් නිර්වුල් වෙන්න ඕන. ඒවා මාතෘකාවට ගැලපෙන්න ඕන. මොනවාම හරි වචන ගොඩක් අකුරු ගොඩක් පද ගොඩක් ලියලා තිබ්බ කියලා ලකුණු හම්බ වෙන්නේ නැහැ. ගොඩක් අය රචනාවට ලකුණු අඩු කරගන්නේ ඔන්න ඔය නිසා. හොඳට අදාළ කාරණාවට අදාළ ඒවා විතරක් ලියන්න උත්සාහ කරන්න ඕන. සමහර ලාවට අපි මුල හරිය අදාළම දේවල් ලියනවා. හැබැයි ටිකක් වෙලා ලියන් යන්න අදාළම ඒවා වෙනුවට නිකන් අනදාළ ඒවාත් ලියවෙනවා. අනදාළ ඒවා ලියවෙන්නේ මොකක් හන්දද? අදාළ කාරණා එක්ක දන්නේ නැති වුනහම එහෙම නැත්නම් මේ ගැන අවධානයක් නැති වුණා. අපි මුලින් ලියලා හුරු වෙලා ගියොත් අපිට අදාළ කාරණා ඕනි තරම් මතක් වෙනවා. ඒතර අනදාළ ඒවා ලියන්න හේතුවක් වෙන්නේ නැහැ. මොකද අපි ඒක ලියලා හුරු වෙලා කතා කරලා ගිහිල්ලා නැති අඩුපාඩු ටික. ඒ නිසා අදාළම දේ හරියට ගැලපෙන විදිහට ලියන එක තමයි අන්තර්ගතය කියලා කියන්නේ. අන්තර්ගතයට ලකුණු හම්බ වෙනවා. ඊට පස්සේ රචනාවේ ව්‍යුහය කියන්නේ පුතේ ඒ කියන්නේ රචනාව හැදිලා තියෙන විදිය. හැදිලා තියෙන විදිහ කියන්නේ කොහොමද රචනාවේ හැඩරුව කියන එක. කියන්නේ ඕනෑම රචනාවක කොටස් තුනක් තියෙනවා. මොනවද ඒ කොටස් තුන? පළවෙනි එක තමයි ආරම්භය. දැන් මේක මේ මූලික කාරණේ පොඩ්ඩක් මතක තියාගත්තා නම් ඇති. ඊට පස්සේ අපි රචනා ලියද්දි බලමු මේවා පාවිච්චි කරන්න. දෙවෙනි එක තමයි සන්දර්භය. තුන්වෙනි එක තමයි අවසාන. මෙන්න මේ කොටස් තුන හරියට නිවැරදිව ගලපලා තියෙන්න ඕන. ඒක හරියට මේ වගේ වැඩක්. අපි හිතමු අපි චෛත්‍යයක් හදනවා කියලා. චෛත්‍යයක් හදද්දී මුලින්ම කරන්නේ පාදම හදන එකනේ. පාදම. ඊට පස්සේ පාදම උඩ තමයි දෙවෙනියට සන්දර්භය හදන්නේ. ගර්භය කියලා අපි කියන්නේ. නේද? ගර්භය කියලා කියන්නේ. ඒක උඩ තමයි ඊට පස්සේ මේව පොත් කරලා හදන්නේ. එතකොට මේ චෛත්‍ය පාදම හරියට මේ රචනාවේ හැඳින්වීම වගේ. චෛත්‍යයේ ගර්භය හරියට රචනාවේ මෙන්න මේ සන්දර්භ කොටස වගේ. චෛත්‍ය මේ පොත් කරලා කොටස හරියට රචනාවේ අවසානය වගේ. පොත් කරලා කවුරු හරි කෙනෙක් මේ හරිය හැදුවොත් මොකද වෙන්නේ? එතකොට ඒක වැරදි. එහෙනම් ඒකෙන් කියවෙන්නේ මොකද්ද? රචනාවේ අවසානය එන්න ඕනියෝ මේ මුල මැද දැම්මොත් ඒක වැරදි කියන්නේ. මේ ගර්භයේ හැඩරුව අවසානට આવොත් මොකද වෙන්නේ? පොත් කරලා. ඒතර චෛත්‍ය විකෘති. ඒ වගේ තමයි සන්දර්භයේ රචනාව ඇතුළේ එන්න ඕනි දේවල් මේ ආරම්භයට හරි අවසානට හරි දැම්මොත් රචනාව විකෘති වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මෙන්න මේ ව්‍යුහය ආරක්ෂා වෙන්න රචනාව ලියන්න ඕනේ. කියන්නේ මුලින්ම හඳුන්වන්න ඕනේ. ඊට පස්සේ සන්දර්භ කොටස් ලියන්න ඕනේ. ඊට පස්සේ අවසානයේ සමාලෝචන නිගමනය ලියන්න ඕනේ. පැහැදිලිද? ඒ කොටස් මාරු වෙන්න බෑ. හරියට එක තව මම උදාහරණයක් කිව්වොත් මෙන්න මේ වගේ. දැන් බලන්න මේක. දැන් ඔයාලට කියලා ළමයෙක් වඳින්න කියලා. අපි කොහොමද ළමයෙක් හරි මිනිස්සෙක් කර අඳින්න කොහොමද මුලින්ම ඔළුව අඳින්න. ඊට පස්සේ මෙහෙම ඔළුව ඇඳලා ඉවර කරලා කඳ කොටස අඳිනවා. කඳ කොටස ඇඳලා ඉවර කළා පාදය කොටස අඳිනවා. නේද? එතකොට අපි මේක ඇඳේ බලන්න කොටස් තුනකට. මොකද්ද මුලින්ම ඇඳේ? ඔළුව කොටස. දෙවෙනියට ඇඳේ මේ කඳ කොටස. තුන්වෙනියට ඇඳේ පාදයේ කොටස. කවුරු හරි ඔළුවේ එන්නත් ඕනි අවයවයක්. අපි හිතුව මෙතන එක හැක් ඇඳලා ඉතුරු හැ මේ හරියෙන් ඇඳුත් මොකද වෙන්නේ? ළමයා ඇඳන් යද්දි එක හැයි අඳින්න මතක් වුණේ පස්සට තව යටට ඇඳන් යනවා දැන්. එක හැයි ඇඳේ මෙතන
ඊට පස්සේ මම ගිහිල්ලා පල්ලෙහාට ඇඳන් යද්දි බඩ හරිය අඳිනකොට මතක් වෙනවා මම 1:06නේ ඇඳි කියලා. ඒ ඇහැ ඔළුවේ නැතුව මෙතන ඇඳොත් මොකද වෙන්නේ? ළමයා විකෘති වෙනවානේ. ඊට පස්සේ දැන් අත අඳිනවා. අපි તો මේ බඩ කියලා. මොන බඩ අඳින්න අමතක වුණා. ඒක මේ කකුල හරිය මෙහෙම බඩක් ඇඳොත් මොකද වෙන්නේ? ඒක ගැලපෙනවද? ඒක ගැලපෙන්නේ නැහැ. එහෙනම් මොකක්ද එකෙන් කියවෙන්නේ? අදාළ තැන්වල විතරයි අදාළ දේවල් තියෙන්න ඕනි කියන එක. පස්සේ මතක් වෙද්දි තැන් තැන් වලට දාන්න බෑ. මුලින්ම අපි මෙහෙම කකුල් දෙක ඇඳලා ඊට පස්සේ මෙහෙම ඔළුව එහෙම අඳින්නේ නැහැ. මොකද්ද මුලින්ම අඳින්නේ? ඔළුව මුලින්ම අඳින්න. ඊට පස්සේ කඳ කොටස අඳින්න. ඊට පස්සේ කකුල් කොටස අඳින්න. අන්න ඒ වගේමයි රචනාව කියන එක. රචනාවේ මුලින්ම ලියන්නේ ආරම්භය එහෙම නැත්නම් හැඳින්වීම කියන එක. ඒක හරියට අර මිනිස්සෙක් අඳිනකොට මුලින්ම ඔළුව අඳිනවා වගේ. ඊට පස්සේ තමයි බඩ කොටස සන්දර්භය අඳින්නේ. ඇඟේ හිතන්නකො මිනිහෙක්ගේ ඇඟේ බරම අවයවයට කොහෙද තියෙන්නේ? ඔළුවේද කකුල් දෙකේද බඩ කොටසේද කොහෙද තියෙන්නේ? බරම අවයවට. කඳ කොටසේ. කඳ කොටසනේ. ඒ හිතන්නකො අපේ ඇඟේ වැඩිම බර කොටස තියෙන්නේ කඳ කොටස. සමහරුන්ගේ පාදයේ කොටසේ තියෙන බර අවයව එහෙම නෙමෙයි. වැඩිපුරම තියෙන්නේ කඳ කොටසනේ. වාර්භාෂය කියයි, හෘදය වස්තුව කියයි, පෙනහළු කියයි, වකුගඩු කියයි, ලොකුම අවයවයේ අක්මාව ඔක්කොම ටික. මස් මාංශ උනත් වැඩිපුර තියෙන්නේ කඳ කොටස. රචනාවේත් වැඩි කියන්නේ දත්ත බර කොටස මොකද්ද? මේ සන්දර්භ කොටස. ආරම්භයේදී කරන්නේ හැඳින්වීමක් ගන්නවා විතරයි. දත්ත දාලා බර කොටස කොහෙද තියන්නේ? මේ සන්දර්භ කොටස. සන්දර්භය වෙනස් කරන විදිහ මම ඔයාලට කියලා දෙන්න. අන්තිමට අපි කරන්නේ මොකද්ද? කියපු ඔක්කොම කාරණා ගැන අවසානයේ සමාලෝචනය ලියන. දැන් මේ දිහා බැලුවා මුලින්ම ආරම්භය, දෙවෙනියට සන්දර්භය, තුන්වෙනියට අවසානය. මේ කොටස් තුන දිහා බලලා ඔයාලා මට කියන්න පුතේ එහෙනම් රචනයක අවම වශයෙන් ඡේද කීයක් තියෙන්න ඕනි? අවම. රචනයක අවම තියෙන්න ඕනි ඡේද 3ක්. උපරිම කීයක් තියෙන්න පුළුවන්ද? උපරිම ඕනි ගාණක් තියෙන්න පුළුවන්. හැබැයි අවම තියෙන්න ඕනි ඡේද 3ක්. පළවෙනි ඡේදය මොනවද කරන්නේ? හැඳින්වීම ලියන. දෙවෙනි ඡේදය මොනවද කරන්නේ? දත්ත දාන. සන්දර්භ කොටස ලියන. ඒකේ තමයි දත්ත ටික තියෙන්නේ. තුන්වෙනි එකේදී මොකද කරන්නේ? ලියපු දත්ත ගැන අන්තිම ඔයාගේ අදහස ලියන. ඒ කියන්නේ අවම වශයෙන් රචනාවක තියෙන්න ඕනේ ඡේද 3ක්. උපරිම වශයෙන් කීයද කියලා තීරණය වෙන්නේ අපිට ලියන්න කියන වචන ගාන මත. අපි හිතන්නකෝ අපිට ලියන්න කියනවා කියලා වචන 300ක රචනාවක් 250 304 කිව්වහම අපි හිතන 300ක්. වචන 300ක රචනාවක් නම් පුතේ අපිට අවම වශයෙන් බෙදන්න පුළුවන් ඡේද කීයද? සාමාන්‍යයෙන් අපි ඡේදයක දල වශයෙන් හොඳේ මේක නිශ්චිත හරිම ගාන නෙමෙයි. දල වශයෙන් ඡේදයක වචන තියෙනවා 60ක් විතර. අපි කියනවා සාමාන්‍යයෙන් 60ක් විතර. එහෙම වුණොත් වචන 300ක රචනාවක් ලියනකොට ඡේද කීයද උපරිම ලියන්න පුළුවන්? ඡේද එක ඡේදයකට වචන 60ක් විතර ලියනවා නම් උපරිම ඡේද කීයක් අපිට ලියන්න පුළුවන්ද වචන 300ක රචනාවේ? ඡේද 5ක්. ඡේද 5යි ලියන්න පුළුවන්. හරි. ඇයි වචන 60 වෙන් කරගන්න. ඒතර ඔයාලට දැන් මතක් වෙයි. ඒතර හැම ඡේදෙම වචන 60ක් තියෙන්න ඕනේද? එහෙම නැහැ. ඒ කියන්නේ මුල් ඡේදේ වචන 60ක් ලිව්වා නම් දෙවෙනි ඡේදෙත් වචන 60ක්ම ලියන්න ඕනේ කියලා එකක් නැහැ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මෙයා මතක තියාගන්න. ඒ තමයි ඡේද පුතේ දල වශයෙන් ඈත ඉඳලා බැලුවාම ඒවා සමාන වෙන්න ඕන. ඒ කියන්නේ මෙහෙමයි. එක ඡේදයක වචන 60ක් ලියලා තව ඡේදයක වචන 100ක් ලියන්නේ නැහැ. ඒතර මේ ඡේද දෙක එකිනෙකට ප්‍රමාණයෙන් සෑහෙන්න වෙනස්නේ. එහෙම නැහැ. අපි ලියන හැම ඡේදයම ආසන්න වශයෙන් හරියටම නෙමෙයි. ආසන්න වශයෙන් සමාන වෙන්න ඕන. ඒ කියන්නේ එක ඡේදයක වචන 60ක් ලියුවොත් අනිත් ඡේදයේ වචන 50ක් එහෙම නැත්නම් 70ක්. ඒතර ළඟයිනේ වචන 10ක් 15ක් වෙනස තියෙන්නේ.
එහෙම වුණාට කමන්නේ. හැබැයි එක්කෙනෙකුට සෑහෙන්න තරම් එක ඡේදයක් ලොකුයි තව ඡේදයක් චූටි එහෙම ලියන්නේ නැහැ. එතකොට රචනාවේ අර හැඩය අවුල් යනවා. ඒ නිසා නිතරම උත්සාහ කරන්න අපිට එන්නේ වචන 300ක රචනාවක් ඡේද 5කට ලියන්න. අපි හිතමු දල වශයෙන් ඡේද 5ක් තමයි අපි ලියන රචනය විභාගයේදී. ඒ ඡේද පහෙන් ඡේද දෙකක් අයින් වෙනා මොනවටද? එකක් ආරම්භයට අනිත් එක අවසානය. හරිද? ඒක ආරම්භයකට වචන 60ක් හිතන්න ඕම 60ක් ලිව්වා කියලා. අවසානයකටත් වචන 60ක් ලියන. එතකොට අපිට ඡේද කීයක් ඉතුරුයිද? ආරම්භයට ඡේදයක් ගියා අවසානයට ඡේදයක් ගියාම කියන්නේ සමාලෝචනයට ඡේදයක් ගියාම ඡේද කීයක් ඉතුරුයිද? ඡේද දෙකක්. ඡේද දෙකක්. ආරම්භයට එක ඡේදයක් ගියා. සමාලෝචනයට තව ඡේදයක් ගියා. දැන් තව ඡේද කීයක් ඉතුරුයිද? එකක්. නෑනේ දරුවෝ. දැන් අපි දැන් වචන 300කමයි කියන්නේ. වචන 300යි නම් මං කියවනේ දැන් ඡේද 5ක් ලියන්න පුළුවන් කියලා. වචන 300ක් කියලා කියන්නේ එක ඡේදයකට වචන 60 ගානේ අපි වචන ඡේද 5ක් ලියන්න ඕනේ. එක ඡේදයකට වචන 60ක් කියලා කියන්නේ හැම එකෙම 60 කියන එක නෙමෙයි ආසන්න වශයෙන් 60. හරිද? එතකොට පළවෙනි ඡේදය ඔන්න ලිව්වා ආරම්භය. අන්තිම ඡේදය ලියනවා සමාලෝචනය. එතකොට ඡේද කීයක් ඉතුරු වෙනවද අපිට ලියන්න? ඡේද 6ක්. නෑනේ දරුවෝ බලන්න. ඔන්න හිතන්නකෝ වචන 300යි අපි ලියන්න ඕන. විභාගයට එන වචන 300ක රචනාවක් ලියන්නනේ සාමාන්‍ය පෙළට නේද? එතකොට 300 සමාන වශයෙන් ඡේද වලට බෙදුවාම එක ඡේදයකට වචන ලියන්නේ අපි සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් 60යි. ඒ කියන්නේ ඔක්කොම ඡේද කීයක්ද? ඡේද 5යි. හරිද? ඔය ඡේද 5න් පළවෙනි එකේ ලියන්නේ හැඳින්වීම, අන්තිම එකේ ලියන්නේ සමාලෝචන. හැඳින්වීමට එකයි සමාලෝචනයට එකයි අයින් කරාම 5න් කීයක් ඉතුරුයිද? ඡේද 3ක්. ඡේද 3ක් ඉතුරු වෙනවා. පළවෙනි එකේ හැඳින්වීම, පස්වෙනි එකේ සමාලෝචනය. ඒතකොට ඉතුරු වෙනවා 2යි 3යි 4යි කියන ඡේද 3. මේ 2යි 3යි 4යි කියන කොටස අයිති වෙන්නේ කාටද? ආරම්භයටද අවසානයටද සංදර්භයටද? සංදර්භයට. මං කිව්වා නේද? මිනිහෙක්ගේ රූපයක් අඳිනකොට වැඩිම බර තියෙන්නේ බඩ කොටස කියලා. ඒ වගේ රචනාවකත් බර කොටස තමයි සංදර්භ කොටස. ඇයි ඒක බර වෙන්නේ? එයාට තමයි වැඩිම ඡේද ගාණක් තියෙන්නේ. එහෙනම් සංදර්භ කොටසට අපි ඡේද 3ක් වෙන් කරගන්න. පැහැදිලිද? එතකොට හැඳින්වීම එක ඡේදකින් ලියනවා. සංදර්භ කොටස ඡේද 3කින් ලියනවා. සමාලෝචනය තව ඡේදකින් ලියනවා. ඒතර ඔක්කොම ඡේද 5යි වචන 300යි. පැහැදිලිද? සංදර්භ කොටසේ ඡේද 3කට දාන්න කරුණු අපි ගාව තියෙන්න ඕනේ. එකම කරුණ ඊළඟ ඡේදෙදි දෙනවා. ඊළඟ එහෙම ලිව්වොත් එහෙම පුනරුක්ති දෝෂ තියෙන හන්ද ලකුණු අඩු වෙනවා. ඒ නිසා පුතේ ඔන්න ඔය දත්ත ටික ගොඩනගා ගන්න. ඔය ඡේද ටික ගොඩනගා ගන්න දත්ත තමයි අපි කියවන එකකින් හොයන්නේ. එහෙනම් හොඳට මම ඔයාලා මතක තියාගන්න. ඔයාලා සාමාන්‍ය පෙළට ලියන රචනාවේ ඡේද කීයක් එහෙනම් ලියනවද? ඔයාලා සාමාන්‍ය පෙළ විභාගයේදී ලියන රචනාවට ඡේද කීයක් ලියනවද? ඡේද 5ක්. ඡේද 5යි ලියන්නේ. ඔය පහ පුතේ කොටස් 5කට බෙදන්නේ ආසන්න වශයෙන් එක ඡේදයකට වචන කීයක් දාලා? වචන 60ක් දාලා. 60ක් දාලා. දැන් අද ඉඳලා ලියන හැම රචනාවෙම ආසන්න වශයෙන් 60ක් තියෙනවා. ආසන්න වශයෙන් 60ක් කියලා කියන්නේ හැම එකම 60යි 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 නෙමෙයි. 60යි 50යි 55යි 65යි ආසන්න වශයෙන් 60ට ආසන්න වෙන්න ඕනේ. අඩු හෝ වැඩි 60ට ආසන්න. පළවෙනි ඡේදය මොනවද පුතේ ලියන්නේ? රචනාව පිළිබඳ හැඳින්වීම. අන්තිම ඡේදය මොනවද පුතේ ලියන්නේ? රචනාව පිළිබඳ සමාලෝචනය. අලුත් දත්ත කොහෙද ලියන්නේ? සංදර්භ කොටස 2 3 4 කියන ඡේදවල. හරිද? එහෙනම් අපි එක මාතෘකාවක් කාර්යයෙන් කතා කරලා බලමු. දල වශයෙන් ඔන්නේ කාරණා ටික මතක තියාගන්න. ඡේද එක සයිස් කරන්නේ සමාන සයිස් එකෙන් තමයි ඡේද ලියන්නේ. හරියට ඡේද බෙදා ගන්න ඕනේ.
ඡේද බෙදද්දි වෙන වෙනම කාරණා ඒවට දෙන්න ඕන. තුන්වෙනි එක තමයි මතක තියාගන්න ඕනේ. අපි මේ කියන්නේ ලකුණු ලබා දෙන ක්‍රමය. පළවෙනියටම ලකුණු ලබා දෙන්නේ අන්තර්ගතයට. දෙවෙනියට ලකුණු ලබා දෙන්නේ මොනවටද? රචනාවේ ව්‍යුහයට. හැඳින්වීම තියනවාද? සන්දර්භ කොටස් හරියට লীලා තියනවාද? සමාලෝචනයක් තියනවාද? හරි. දීලා තියෙන වචන ගානට লীලා තියනවාද? අන්න ඒකට ලකුණු හම්බ වෙනවා. උතර මතක තියාගන්න. සමහර අය මෙහෙම කරනවා. දරුවෝ මෙහෙම හිතනවා. වචන 300ක් ලියන්න කියලා තියෙන වචන 500ක් විතර රචනාවට ලියන. ලියලා හිතන්නේ මොකක්ද යාර? වැඩිපුර වචන ලියුවම ලකුණු හම්බ වෙනවා කියලා නෑ. එහෙම ලකුණු දෙන්නේ නෑ. දීලා තියෙන ආකෘතියට ලියලා තියෙන එකට තමයි ලකුණු දෙන්නේ. එනිසා ඔයාලා නිතරම උත්සාහ කරන්න ඕනේ අපිට ලියන්න කියලා තියෙන වචන ගානට විතරක් රචනාව ලියන්න. ඒක අපේ සුවිශේෂී හැකියාව. දෙන ලද ආකෘතියට වැඩ කරන්න පුළුවන්කම කියලා කියන්නේ විශේෂ හැකියාවක්. ඒක හැමෝටම නෑ. ඒ හැකියාව ඔබට තියෙනවද කියලා බලන තැනක් තමයි මේ රචනාව කියලා කියන්නේ. පැහැදිලිද? ඒ නිසා දීලා තියෙන වචන ගානට ලියනවාද කියන්නේ ව්‍යුහය. ඒකට ලකුණු හම්බ වෙනවා. තුන්වෙනි කාරණාව තමයි රචනාවේ ලකුණු හම්බ වෙන ශිල්පීය දක්ෂතා කියලා කියන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා මොනවද ශිල්පීය දක්ෂතා කියන්නේ කියලා. අකුරු වල පැහැදිලි බව. අකුරු පැහැදිලි වෙන්න ඕන. අක්ෂර වින්‍යාසය හරියට නනලල ભેදය අක්ෂර වින්‍යාසය හරියන්න ඕන. තුන්වෙනි එක වාක්‍ය වින්‍යාසය. වාක්‍ය වින්‍යාසය කියලා කියන්නේ පුතේ වාක්‍ය හරියට ලියන එක. අපි අඩුවෙන්ම කරන දෙයක් නේ ලියන එක. අපි ලියනවා සෑහෙන අඩුයි දැන්. ඉස්සෙල්ලාම හිතලා අපි ලියන්නේ. ලියනවා අඩු වෙනකොට අපේ විශේෂ හැකියාව අඩු වෙලා යනවා. හීන වෙලා යනවා. මොකද්ද හැකියාව? ඔළුවේ තියෙන අදහසක් ලේඛනයට ගැනීමේ හැකියාව. දැන් සමහරවිට ඔයාලා හිතන්න යමක් ලියන්න ගත්තා අපි හිර වෙනවා. මේක වැරදි කියලා හිතනවා. ආයෙ කපනවා. ඇයි එහෙම වෙන්නේ? කාලයක් ලියලා නැති වුණා. දැන් ඔයාලා මම මේ කියන විදිහට හැම සතියෙම රචනාවක් ලිව්වොත් මොකද වෙන්නේ? ඔයාලා විභාගෙ ලං වෙද්දී ඕනිම අදහසක් ඉක්මනින් ලියන්න හුරු අයෙක් බවට පත් වෙනවා. හරි. ඒ නිසා හැම සතියෙම එකක් ලියන්න. ඒක බලන් ලිව්වත් කමන්නේ කොහොම කරත් කමන්නේ. ඒ කරුණු බලාගෙන ගත්තට කමන්නේ. ඔයාගේ රචනාව ඔයාගේ වෙන්න ඕනේ. බලාගෙන තමයි කරුණු ගන්න. ඒව පාඩම් කරන්න ඕනේ. රචනාව ලියලා ඉවරුනහම ඔයාලට තේරෙයි ඒ කරුණ ටික ඉබේම ඔයාගේ ඔළුවට ගියා කියලා. හරි. ඒ නිසා කරුණ එකතු කරන්න දැන් අද මම දෙන මාතෘකාවට අදාළ එක තැනක අර පිටු තුනක කරුණ එකතු කරනවා. පොතේ පළවෙනි පිටු තුනේ කරුණ එකතු කරනවා. ඒත් ඒව පාඩම් කරන්න ඕනේ නැහැ. ඒව දිහා බලාගෙන රචනාව ලිව්වහම ඉබේම ඔබට ඒ ටික පාඩම්. එහෙමයි අපි රචනාවට කරුණු ගොනු කරන්නේ. හිතන්නකෝ අපි රචනා මාතෘකා 20ක් ලිව්වා. හැබැයි 20න් එකක්වත් විභාගයට ආවේ නැහැ කියලා. හැබැයි ඔබ හිතන්න අපි ඒ ලියාගත්ත කාරණා එකතු කරපු කාරණාවල සමස්තය අපිට ලියන්න වෙන මාතෘකාවට කොහොම හරි උදව් වෙනවා. මේක මම ඉතාලම හොඳ අත්දැකීමෙන් කියන්නේ අපි මේ කරපු වැඩක් හැමපාරම උගන්වද්දී හැමදාම හැම සතියෙම රචනයක් ලියපු ළමයාට රචනා ප්‍රශ්නේ ඉතාලම ලේසි. එහෙම ලියන්නේ නැතුව එකපාර විභාගේ දවස් දැන් බොහෝ විට සිංහල තියෙන්නේ ප්‍රශ්න පත්‍රවල මුලමනේ. එතකොට අපි කාලෙකින් ලියන්නේ නැතුව ගිහලා සිංහල ප්‍රශ්න පත්‍රෙට ලියන්න ගියාම වෙලාත් මදි වෙනවා. අයියේ. කරුණු එකපාර එන්නේ නැහැ. මතක් කරන්න ඕනේ. ඒව කරද්දි වෙලා යනවා. හැබැයි ලියලා හුරුවලා යන කෙනාට ඒ ප්‍රශ්න මොනවත් නැහැ. ඊළඟ කාරණා පද බෙදීම. මෙන්න මේව ගැන සැලකිලිමත් වෙන එක තමයි ශිල්පීය දක්ෂතාව කියන්නේ. මේ ශිල්පීය දක්ෂතාව වලට අදාළව මම පාඩම් වලට කියලා දෙනවා. ඒතකොට රචනාවේදී ලකුණු හම්බ වෙන්නේ මෙන්න මේ කාරණා තුනට. මොනවද? අංක 1 අන්තර්ගතයට, අංක 2 රචනාවේ ව්‍යුහයට, අංක 3 රචනාවේ ශිල්පීය දක්ෂතාවල. පැහැදිලිද? ඔය කරුණු ටික එකතු වුනහම තමයි සමස්ත ලකුණක් දෙන්නේ. එහෙම නැතුව ඔබ ලියන කරුණු වලට විතරක් නෙමෙයි රචනාවේ ලකුණු හම්බ වෙන්නේ මේ කොටස් තුනටමයි. මේකට ලකුණු 8ක්, මේකට ලකුණු 7ක් සහ ශිල්පීය දක්ෂතාව වලට ලකුණු 5ක්. රචනාව ලියද්දී මේ කොටස් තුනම ඇතුළත් කරලා ලියන්න බලන්න ඕනේ. ඒ එකතු වුනහම තමයි ලකුණු 20 හෝ 25 ඇති. අපි වැඩිපුර මේක කතා කරන්න ඕනේ නැහැ. නිකන් දල කාරණා මතක තියාගෙන අපි යන් ඉස්සරහට. ඔන්න දැන් අපි යන්නේ රචනාව ලියන්න. පළවෙනි එක ලියන්නේ මොනවද? හැඳින්වීම. හැඳින්වීම කියලා කියන්නේ පුතේ මේ කාරණා මතක තියාගන්න රචනාවේ මාතෘකාව විස්තර කරන එක. හරි. මාතෘකාව හඳුන්වන එක විස්තර කරන එක. දෙවෙනි කොටස කියන්නේ පුතේ සන්දර්භ ඡේද. සන්දර්භ ඡේදවලදී තමයි
කරුණු දාන්නේ. අතරදී මාතෘකාව හැඳින්නුවා ඒ හඳුන්වපු කාරණා වලට අදාළව කරුණු දෙන්නේ දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ඡේදවලින්. සන්දර්භ ඡේදවල. අන්තිම කොටස තමයි නිගමන ඡේදය. ඒ කියලා කියන්නේ මෙතෙක් ලියපු කාරණා ගැන සමාලෝචනයක් ලියන එක. ඒ කියන්නේ අන්තිම කොටසේදී අලුත් කරුණු මොනවද ලියන්නේ නැහැ. අන්තිම කොටසේදී කරන්නේ මෙතෙක් ලියපු කාරණා ගැන ඔබේ සමස්ත අදහස කියන එක. පැහැදිලිද? අපි මේක උදාහරණ ලියනකොට බලමු තව. ඒකේ වැදගත්ම කාරණා මතක තියාගන්න සමාලෝචන ඡේදයේදී අලුත් ඒවා ලියන්නේ නැහැ. ලියපු දේවල් ගැන ඔබේ අන්තිම අදහස කියන්නේ. ඔන්න දැන් අපි රචනාවක් ලියන්නේ. මොකද්ද රචනාව? බෝනවන රෝග හා වත්මන් තරුණ පරපුර. පැහැදිලිද? මේක කාලීන මාතෘකාවක්. දැන් මේ බෝනවන රෝග හා වත්මන් තරුණ පරපුර කියන එකට අදාළව දැන් වල කරුණු හොයන්න බෑ. මුලින්ම කරන්න ඕනේ මොනවද? ඔය රචනාව ලියන්න කරුණු තියෙන්න ඕන. කරුණු තිබ්බොත් කොහොම හරි ලියන්න පුළුවන්. ඡේද වැරදි හරි, අක්ෂර වින්‍යාස වැරදිලා හරි, වාක්‍ය වින්‍යාසය වැරදි හරි, පද බෙදෙන එක වැරදි හරි කරුණු තිබ්බොත් මොනවාම හරි ලියන්න පුළුවන්. ඒ නිසා රචනාවක් ලියන්න මූලිකම ඕනි දේවල් මොනවද? කරුණු. අන්තර්ගතයට තමයි වැඩිම ලකුණු හම්බෙන්නේ ලකුණු 8ක්. එතකොට දැන් කරුණු එකතු කරගත්තා. බෝනවන හිතන්නකෝ අපි කරුණු දැන් අර පිටු තුන එකතු කරගත්තා. ඒ එකතු කරගත්තට පස්සේ පුතේ අපි කරන්න ඕනේ වැදගත්ම දේ තමයි ඒ එකතු කරගත්ත කාරණා ආශ්‍රයෙන් කටුසටහනක් ගහන්න ඕනේ. පළවෙනි ඡේදයේදී මේවා ලියනවා කියලා කටුවට ලියා ගන්න. දෙවෙනි ඡේදයේදී මේවා ලියනවා කියලා කටුවට ලියා ගන්න. තුන්වෙනි එකේදී මේවා ලියනවා කියලා කටුවට ලියා ගන්න. හතරකේදී මේවා ලියනවා කියලා කටුවට ලියා ගන්න. පස්වෙනි ඡේදයේදී මෙන්න මේවා ලියනවා කියලා කටුවට ලියා ගන්න. කටුසටහනක් ගහන්න ඕනේ අනිවාර්යයෙන්ම රචනාව ලියන්න ඉස්සර වෙලා. රචනාවේ පළවෙනි අංගය මොකක්ද එහෙනම්? කටුසටහනක් හදන එක. ඒ නිසා ඔයාලා අද ඉඳලා ලියන සෑම රචනාවකම පැත්තකින් කටුසටහන ලියලා තියෙන්නත් ඕන. ඇයි මේ කටුසටහන ලියන්නේ? කටුසටහනක් හදන්නේ අපි ඒකෙන් අපිට කරුණු අමතක වෙන එක වළක්වනවා. දැන් මෙහෙම වෙනවා අපිට. පළවෙනි ඡේදයේ හැඳින්වීම ලියනකොට අපිට හොඳ කරුණක් මතක් වෙනවා මේ රචනාවට අදාළ. අපි හිතනවා මොකද දෙවෙනි ඡේදයේදී මම ඒක දානවා කියලා. මොකද හැඳින්වීමේදී කරුණු දාන්නේ නැහැ නේ. විස්තර කරනවා විතරනේ, හඳුන්වනවා විතරයි. හැබැයි දෙවෙනි ඡේදේ ලියන් යනකොට අර කරුණ අමතකයි දැන්. ආයි මතක් කරන්න විදිහක් නැහැ, වෙන එකක් ලියනවා. හැබැයි අර මතක් වෙච්ච කාරණා වෙහෙම යට යනවා. හැබැයි කටුසටහන පැත්තකින් හදලා තිබ්බොත් මොකද වෙන්නේ? අපිට ටක් ගාලා මතක් වෙච්ච හැටි ඒක දාන්නේ දෙවෙනි එකටද තුන්වෙනි එකටද තීරණය කරලා අපි අදාළතෙන් පොඩි සටහනක් දාලා තියෙනවා. එක වචනයක් ලියලා තියෙනවා. දෙවෙනි අපි හිතමු දෙවෙනි ඡේදෙට දාන්නේ කියලා ඒක. දෙවෙනි ඡේදෙ ලියනකොට බලනවා කටුසටහන දිහා. මෙන්න මේවා කියන්න තියෙනවා. ඒ ටික කියන. කටුසටහනේ තියෙන වැදගත් කාරණා ටික විතරයි අපි ඡේදවලදී විස්තර කරන්නේ. එතකොට දෙවෙනි ඡේදෙ විස්තර කරපු එක තුන්වෙනි එකේදී ආයෙ කියවෙන්නේ නැහැ. එහෙනම් රචනාව සෑහෙන්න තරම් පිළිවෙලක් රචනාවට අරන් ඉන්නේ කවුරු විසින්ද? කටුසටහන විසින්. එතකොට හොඳ රචනාවක් ලියන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ විභාගයේදී අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ තමයි කටුසටහනක් ගහගන්නේ. ඒ නිසා අද ඉඳලා ලියන සෑම රචනාවකම කටුසටහනක් පැත්තෙන් තියෙන්න ඕනි. කටුසටහනට මම ලකුණක් දෙන්න. හරි විභාගයේදී කටුසටහනට ලකුණු දෙන්නේ නැහැ. මම බලන ඒවාට ලකුණක් දෙනවා. හේතුව මට පුරුදු කරන්න ඕනේ ඔබට කටුසටහනක් ගහලා ඒක දිහා බලාගෙන රචනාව ලියන්න. ඒකෙන් ඔබේ රචනාවට සෑහෙන්න පිළිවෙලක් යනවා. එහෙම නැත්නම් මතක් වෙනේවා දැම්මම සමහරට අමතක වෙලා යන්න පුළුවන්. සමහරට එකම දේ ආයෙ ලියවෙන්න පුළුවන්. ඒක ලොකු අවාසියක් අපිට. හරි. එහෙනම් අපි බලමු. ඔන්න පළවෙනි ඡේදය ලියන්න යන්නේ මේ මාතෘකාවට අදාළව. මොකද්ද අපේ මාතෘකාව දැන්? බෝනවන රෝග හා තරුණ පරපුර. බෝනවන රෝග හා වත්මන් තරුණ පරපුර. මම දැන් කිව්වනේ පළවෙනි ඡේදයේදී මොනවද කරන්නේ? හඳුන්වන එක. කාවද හඳුන්වන්නේ? මාතෘකාව හඳුන්වන එක. දැන් අපි බලමු මේ මාතෘකාවේ හඳුන්වන්න මොනවද තියෙන්නේ කියලා බලන්න. මාතෘකාවේ හඳුන්වන්න තියෙන එක දෙයක් තමයි පුතේ බෝනවන රෝග කියන්නේ මොනවද? නේද? ඊට පස්සේ තරුණ පරපුර කියන්නේ කවුද කියලා හඳුන්වන්න ඕන. ඊට පස්සේ බෝනවන රෝග තරුණ පරපුරට කරන බලපෑම ගැන පුංචි හැඳින්වීමක් කරන්න. ඔන්න ඔක තමයි පළවෙනි ඡේදෙදි කරන්නේ. මොකද කරන්නේ? මාතෘකාව හඳුන්වන එක.
එතකොට මාතෘකාව හඳුන්වන්න නම් අපිට සිද්ධ වෙනවා මාතෘකාවේ තියෙන වැදගත්ම කරුණු ටික හොයාගන්න. ඒ හොයාගන්නේ කවුරු දිහා බලලාද? මාතෘකාව දිහා බලලා. එහෙනම් මේක දිහා බැලුවම අපිට පේනවා පළවෙනි එක බෝනෝන රෝග, දෙවෙනි එක තරුණ පරපුර, තුන්වෙනි එක මොකද්ද? මේ දෙන්නගේ මොකද්ද සම්බන්ධය? එහෙනම් පළවෙනි ඡේදයේදී මොනවද අපි කරන්නේ? බෝනෝන රෝග කියන එක විස්තර කරනවා, තරුණ පරපුර කියන එක විස්තර කරනවා, බෝනෝන රෝග හා තරුණ පරපුර අතර මොකද්ද මේ තියෙන සම්බන්ධය කියලා විස්තර කරනවා. පැහැදිලිද? එහෙනම් පළවෙනි ඡේදයේදී කරන්නේ මාතෘකාව හඳුන්වන එක විතරයි. හඳුන්වන්නේ මාතෘකාවේ මොනවද? වැදගත්ම කාරණා ටික. මාතෘකාවේ මූලික අදහස තමයි කොටස් විදිහට අපි විස්තර කරන්නේ. ඒතර මේ මාතෘකාවේ මේ අදහස වත්මන් රෝග හා බෝනවන රෝග හා තරුණ පරපුර කියන අදහස හැදෙන්නේ කොටස් තුනක් එක්කලා. මොකද්ද? එකක් බෝනවන රෝග, අනිත් එක තරුණ පරපුර, අනිත් එක මේ දෙන්න අතර තියෙන සම්බන්ධය කියන්නේ. ඒ කොටස් තුන විස්තර කරන එක තමයි හඳුන්වන එක තමයි පළමු ඡේදයේදී කරන්නේ. එතකොට දැන් ඔබ මේක මෙහෙම ලොකුවට මතක තියාගන්න යන්න ඕනේ නැහැ. කරන්න ඕන දේ තමයි මෙන්න මේ කාරණා ටික පොඩ්ඩක් මතක තියාගෙන එක රචනාවක් දෙකක් ලියන්න. ඊට පස්සේ නිකම්ම මේ කොළුවට එන්න. එහෙනම් අපි දැන් බලමු මේ කරුණු තුන විස්තර කරලා කොහොමද ඡේදයක් ලියන්නේ කියලා. මෙන්න මේ කරුණු තුන තමයි අපි විස්තර කරන්නේ. බෝනෝන රෝගය යන මොකද්ද? තරුණ පරපුර කියන්නේ කාටද? බෝනෝන රෝග හා තරුණ පරපුර අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඔය කරුණු තුන විස්තර කරලා අපිට පුළුවන් මෙන්න එහෙම ඡේදයක් ලියන්න. මොන අපි ලියන ඡේදය. නිරෝගීමත් තරුණ පරපුරක පැවැත්ම යනු රටක අනාගතය පිළිබඳ සුබ ලකුණක්. ලස්සන ලියන්න ඕනේ. එහෙත් වර්තමානයේ වන විට සමස්ත ලෝකයේම තරුණ පරපුර නිරෝගීභාවය අහිමි වීමේ අවදානම ගිලී සිටී. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ඊට මූලික හේතුවක් වනුයේ බෝනෝන රෝගවල ව්‍යාප්තියයි. ජානමය ශාරීරික හා පාරිසරික පුරුදුවල ප්‍රතිඵලයක් ලෙස ජනනය වන බෝනෝන රෝග වසරකට මිලියන 10ක පමණ ජනගහනයකට ජීවිත අහිමි කරන අතර ලක්ෂ සංඛ්‍යාත තරුණ ප්‍රජාවකගේ ජීවිත අකර්මණ්‍ය කරයි. ඒතර මේක දිහා බැලුවාම මට ඔයාලට කියන්න පුළුවන් මේක තමයි තරුණ පරපුර ගැන කරන හැදින්වීම. හරි. ඊට පස්සේ තරුණ පරපුර අද මුහුණ දෙන ලොකුම ගැටලුව තමයි නිරෝගීභාවය අහිමි වෙන එක. නිරෝගීභාවය අහිමි වෙන්න මූලික හේතුව මොකද? බෝනෝන රෝගවල ව්‍යාප්තිය. බෝනෝන රෝග කියන්නේ මොනවටද? ජානමය ශාරීරික හා පාරිසරික පුරුදුවල ප්‍රතිඵලයක් විදිහට ජනනය වන ඒවා. එහෙනම් බලන්න මේ පළවෙනි ඡේදයේදී මම මොකද්ද කරලා තියෙන්නේ? අර කියපු කාරණා තුන විස්තර කරන එක. හරිද? එතකොට ඒ කාරණා තුන එකිනෙකට සම්බන්ධ වෙන විදිහ විස්තර කරන එක. එහෙනම් මේක තමයි පුතේ පළවෙනි ඡේදයේදී කරන්න ඕනේ දේ. මම මේක ඔයාලට දෙනවා PDF එක. ඒතර ඔයාලා PDF එක බලන්න. දැන් මේ අහගෙන ගිහිල්ලා ආයි බලන්න. බලලා මේ ඡේදය ඇතුලේ අර කරුණු තුන නේද මේ විස්තර කරලා තියෙන්නේ කියලා පොඩ්ඩක් හදාරන්න. ඊට ඔබ ලියන සාරාංශයේදී පළවෙනි ඡේදේ මොනවද කරන්න ඕනේ නා? මාතෘකාව අරගෙන ඒකේ වැදගත්ම කාරණා ටික එකිනෙකට සම්බන්ධ වෙන විදිහ එකින් එකට විස්තර කරන එක ලස්සනට ගලපන්න. ඒතර ඒක පොඩ්ඩක් පළවෙනි වාක්‍යය හැම පොඩි ලස්සන වාක්‍යයක් ලියන්න ඕනේ. ඒක නිකක් පාරටම මෙහෙම තරුණ පරපුර වලට රෝග හැදිලා තියෙනවා. එහෙම කියන්නේ. පුංචි ලස්සන ප්‍රවේශයක් ගන්න ඕනේ රචනාවට. ඒ ප්‍රවේශය සමහර ලාවට අපිට පුළුවන් කාගේ හරි ප්‍රකාශනයකින් ගන්න. හරි මම ප්‍රකාශන වලට ඉස්සරහට දෙන්න. එහෙම නැත්නම් සමහර ලාවට සමහර රචනා ලියද්දි උද්දෘත ලියනවා මුලින්. එහෙම පුළුවන්. එක එක ප්‍රවේශ තියනවා ගන්න පුළුවන්. කෙසේ හෝ ලස්සන ප්‍රවේශයක් ගන්න. මම පටන් අරන් තියෙන්නේ නිරෝගීමත් තරුණ පරපුරක පැවැත්ම යනෝ රටක අනාගතය පිළිබඳ සුබ ලකුණකි. තරුණයෝ නිරෝගීවත් වෙන එක තමයි රටේ අනාගතයේ සුබ ලකුණ. හැබැයි එහෙම වෙලා නැහැ කියලා පස්සේ කියාගෙන යනවා. මේක දැන් මේ රචනාව ලියන්න තියෙන හොඳම ක්‍රමය මේක නෙවෙයි. මම මේ ලියලා තියෙන එක නෙවෙයි. එහෙම හොඳම ක්‍රමයක් කියලා එකක් නැහැ. අපිට පුළුවන් ගැළපෙන ඕනෑම ආකාරයක් පාවිච්චි කරන්න. ඒතර ඔයාගේ ක්‍රමය ඔයාගේ එකක්. ඒ නිසා පුතාලා ලියන්න පටන් ගන්නයි තියෙන්නේ. මේ දිහා බලන්න මම මේකෙදි කරලා තියෙන දේවල් දිහා බලන්න. මේ පළවෙනි එකේදී කරලා තියෙන මේ රචනාව දිහා නෙමෙයි බලන්න ඕනේ. මේකෙදි මම මොකද්ද කරලා තියෙන්නේ? කරලා තියෙන්නේ මොකද්ද? මාතෘකාව හඳුන්වන එක. නිකම් වෙන වෙනම නෙමෙයි. ඒවා එකිනෙකට සම්බන්ධ වෙන විදිහ.
ඒකයි පළවෙනි කාර්යය. හරි. හරි. අපි යන් ඊට පස්සේ දෙවෙනි වැඩේට. මම දැන් දෙවෙනි ඡේදයට යන්න හදන්නේ. දෙවෙනි ඡේදයේදී අපි කියන්නේ දැන් අපි කටුසටහනක් හදා ගන්නකොට ඔයා ලියන්න ඕනේ මම පළවෙනි ඡේදයේදී හඳුන්වන්නේ මෙන්න මේ කරුණු ටික කියලා. කටුසටහනේ දෙවෙනි ඡේදයේදී ලියනවා දෙවෙනි එකේදී මම මෙන්න මේවා විතරයි කියන්නේ කියලා. ඒතර කටුවට අපි ලියන ටිකත් චූටියට ලියා ගන්න. දෙවෙනි ඡේදයේදී මම කතා කරන්නේ බෝනෝන රෝග වර්ග සහ බෝවීමට හේතු කියන එක. පැහැදිලිද? බෝනෝන රෝග වර්ග සහ බෝවීමට හේතු කියන එක. එතකොට බලන්න බෝනෝන රෝග වර්ග මොනවද කියලා මම කියනවා. හෘද රෝග, අධිරුධිර පීඩනය, දියවැඩියාව, පිළිකා හා වකුගඩු රෝග, බහුල ව්‍යාප්ත බෝනෝන රෝග වන අතර ඒවායේ ජනනයට මූලික වශයෙන් ව්‍යායාම නොකිරීම, දුම්කොළ භාවිතය, සම්බල ආහාර වේලක් නොගැනීම, මත්පැන් භාවිතය, සීනි ලුණු හා මේදය අධික පැණබීම හා ක්ෂණික ආහාර භාවිතය, පෝෂණය පිළිබඳ නිවැරදි දැනුමක් නොමැති වීම හා මානසික ආතතිය ආදී සාධක බලපාන. විතර බලන්න මොනවද බෝනෝන රෝග කියලා කිව්වා ආය විස්තර කරා ඒවා බෝ වෙන්න හේතු කිව්වා. දැන් අර මාතෘකාවේ කියපු දේවල් තමයි දැන් මේ දත්ත දිදී විස්තර කරන් යන්නේ. හරි. මාතෘකාවේදී දත්ත දුන්නේ මොනවද බෝනෝන රෝග කියලා දෙයක් තියනවා කියලා කිව්වා මිසක් ඒ මොනවද ඒව හැදෙන විදිය කිව්වේ නැහැ. ඒව දෙන්නේ කොහෙදද? සන්දර්භ ඡේදවල. ඊළඟ ඡේදය තුන්වෙනි එකේදී මම ලියනවා තරුණ පරපුර මේ වගේ ගලව ගන්න කරන්න පුළුවන් දේ. කටුසටහනේ ලියා ගන්නව තමයි ආහාර මූලික කරුණු ටික මේ තියෙන්නේ. කටුසටහනේ ලියන්නේ. ඒ ටික විස්තර කරලා මම ලියනවා. තරුණ පරපුර බෝනෝන රෝග වලට වත්මනෙහි වැඩි වශයෙන් නිරාවරණය වීම දැවැන්ත සමාජ ඛේදයකි. තාක්ෂණික දියුණුව නිසා කායිකව අක්‍රිය වීම හා අධි පරිභෝජනවාදී ජීවන රටාව නිසා අවිධිමත් ආහාර රටාවකට යොමු වීම මීට මූලික හේතුවක්. එබැවින් ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා ආහාර ස්වස්ථතාව පිළිබඳ පාසල් මට්ටමින් දැනුම්වත් කිරීම, පාසල් පෝෂණ වැඩසටහන් දියත් කිරීම හා වර්ණ සංකේත ක්‍රමය ආදිය මගින් පෝෂ්‍යදායී නොවන ආහාර නියාමනය කිරීම මෙහිදී වැදගත්. තරුණ පරපුර මේ බෝනෝන රෝග වලින් වළක්ව ගන්න අපිට කරන්න පුළුවන් දේවල් ගැන කියනවා. ඊළඟ ඡේදයේදී එතකොට බෝනෝන රෝග වලින් තරුණයින්ව ගලව ගන්න කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙන නිසා මම 3 සහ 4 කියන ඡේද දෙකේම කරුණු වෙන වෙනම විස්තර කරනවා. කරුණු ගොඩක් තියෙන නිසා. 4 වෙනි ඡේදයේ මොනවද කියන්නේ? තරුණ රුචිකත්වයට සමගාමී ක්‍රියාකාරකමක් වශයෙන් ඕන ව්‍යායාම වලට පෙළඹවීම. මේ මම දැන් කියන්නේ ගලව ගන්න කරන්න පුළුවන් දේවල්. ව්‍යායාම වලට පොළඹවන. කාය වර්ධන මධ්‍යස්ථාන බහුල කිරීම. ඊට පස්සේ ක්‍රීඩාව සඳහා පාසල් අධ්‍යාපනය තුළ පවත්නා ඉඩ පුළුල් කිරීම. රැකියාව වෙළඳ පොලේ වටිනාකමක් ඒවට දෙන එක. ඊට පස්සේ මත්ද්‍රව්‍ය පිළිබඳ නීති හඳුන්වලා දෙන එක. බදු ඉහළ දැමීම සහ බලපෑම් පිළිබඳ තරුණ ප්‍රජාව දැනුම්වත් කරන එක. මානසික ආතතිය අවම කිරීමට සාහිත්‍ය කලාදී රස විඳින මාධ්‍ය වලට මෙහෙයවීම. අතට බලන්න මේ ඡේද දෙකේදීම කොහොමද තරුණ පරපුර මේ තියෙන ප්‍රශ්නයෙන් ගලව ගන්න කියන එකට අපි දෙනවා නිදර්ශන. පස්වෙනි ඡේදයේදී සමාලෝචනයක් කරනවා. මෙතෙක් කියපු සියලු කාරණා පිළිබඳ අපේ අන්තිම අදහස කියන. ඒතර ඕක තමයි පුතේ මේ සරල කතාව.
ඊසරෝ මට පෙන්වන්නේ නෑනේ. එයාට ලොග් වෙන්න මේ රික්වෙස්ට් එක දාන්න කිව්වනම් හරි. මට එයා පෙන්වන්නේ නෑ. හරි. ඉතින් රචනාව සම්බන්ධ මූලික කාරණා ටික මේ දත්ත ඔක්කොම ඔයාලා මතක තියාගන්න ඕනේ කියලා එකක් නෑ. කොහොමද මේ වැඩේ කරේ කියන එකට අදාළව මූලික කාරණා කිහිපයක් පිළිබඳ දල ආකෘතිය ඔළුවේ තියා ගැනීමයි තියෙන්න ඕන. රචනාවක් දෙකක් ලියනකොට තමයි මේ කාරණා ටික අපිට ඔළුවට එන්නේ. පැහැදිලිද? ඒ නිසා හරි. එනසම් මූලික කාරණා දැන් මම කතා කරා. මම තව ඕනම තව රචනාවක් ඔයාලට පෙන්නන්න. මේ සමස්ත රචනාව මේ අග තියෙන. ඒතර බලන්න ඡේද පහකට ලියවිලා තියෙනවා. ඡේද එක්කෙනෙකුට සෑහෙන්න තරම් වෙනස් නෑ. පළවෙනි ඡේදය පේජි 4යි. ඒතර හැම එකෙම 3 4 ගානේ තියෙනවා. එක්කෙනෙකුට සෑහෙන්න තරම් වෙනස් නෑ. සමස්ත අදහස අන්තිමට කියලා. ඕක තමයි සාමාන්‍ය පොතේ රචනයේදී කරන්නේ. අපි දැන් උදාහරණ සාරාංශ ලියද්දි මේ කාරණා ටික පාවිච්චි කර කර ලියන්න ඕනේ. මේක කාලයක් ලිව්වට පස්සේ ඔබට මේ ක්‍රමවේද ටික නිකම්ම ඔළුවේ තියෙන්න ගන්න. පළවෙනි එකේදී මේක, දෙවෙනි එකේදී මේක. හරිද? ඒතර මට එන අනිවාර්යෙන් ලබන සතියේ ඉස්සර වෙලා අද මම දෙන මාතෘකාවට රචනාවක් ලියලා එවන්න. ඊට පස්සේ මම ඒකේ තියෙන අඩුපාඩු ටික වෙනස් වෙන්න ඕනේ තැන් ටික ඔබට සඳහන් කරන්න. හරි. එහෙනම් අපි රචනා මාතෘකාව එතනින් නිමා කරනවා. අපි ඊට පස්සේ රචනාවට අදාළ වෙන තවත් වැදගත් කාරණාවක් කතා කරන්න. ඒ තමයි පද බෙදීම කියන එක. හරි. ඒකත් චූටි මාතෘකාවක් ලොකු විස්තරයක් නෑ. ඒ නිසා අපි ඉක්මනින් කතා කරමු මේක. පද බෙදෙන එක වැදගත් වෙන්නේ ඇයි? වැදගත් වෙන්න හේතුව තමයි රචනාව සහ සාරාංශය කියන දෙකේදීම අපිට වචන ගණන් කරන්න වෙනවානේ. ගණන් කරන්න නම් හරියට වචන ගාන ලියලා තියෙන්න ඕන. වචන හරියට ලියන්න නම් පද බෙදෙන එක හරියට වුණොත් තමයි වචන. පද කියන්නේ වචන වලටනේ මෙතනදී. ඒතර පද හරියට බෙදලා තිබුණ නැත්නම් වචන ටික හරියට ගණන් කරෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා උත්සාහ කරන්න ඕනේ පද බෙදෙන එක හරියට කරන්න. මම අද දවසේ පද බෙදීම හා සම්බන්ධ මූලික රීති කීපයක් ගැන කියලා දෙන්නම්. මේක සහ ටියුට් එකක් විදිහට ඔබට ලැබෙන්න සවස්සන්නම්. එතකොට මේක බලාගෙන ඔයාලා ලියනකොට පද බෙදන්න හරියට බලන්න. හරියට පද බෙදුවාම හරියට වචන ගාන එනවා ගණන් කරගන්න ලේසි. පද බෙදීමේ මූලික රීති ටිකක් තියෙනවා බලන්න. ගේගෙන් හටට යන විභක්ති සූචක ප්‍රත්‍ය ඒ හා බැඳෙන පෙර පදය හා එක් කරලා ලියන්න. මෙන්න මේවා ඈඩ් කරලා ලියන්නේ නැහැ කියලා කියන්නේ. මේක ඔබ දන්න එකක් වෙන්නත් ඇති. නමුත් හොඳට බලාගන්න වරද්දන්න එපා කොහෙදිවත් විභක්ති සූචක ප්‍රත්‍ය තනියෙන් ලියන්නේ නැහැ කොහෙවත්. අනිවාර්යෙන් මුල් පදයට එකතු කරලාම ලියන්න ඕන. හරිද? එතන අපි ඉක්මනින් යම් මේවා ඔබ දන්න රීති නිසා වෙන්න ඔබ දන්න කාරණා කියලා. එහෙම හිතලා අපි ඉස්සරහට යම්. ඊළඟ මේක සමහරට ඔබ වරද්දන තැන බලන්න. කම බව යන රූප වෙනත් නාම හා යෙදෙන කල්හි එක්කොට ලිවිය යුතුය. හපං කම කියන්නේ එක වචනයක්. අපේ කම කියන්නේ එක වචනයක්. කුරිරු බව කියන්නේ එක වචනයක්. ගොම් කම කියන්නේ එක වචනයක්. මෝඩ කම කියන්නේ එක වචනයක්. නිහඬ බව කියන්නේ එක වචනයක්. හැබැයි එහෙම වෙන්නේ ඒ කම බව කියන ඒවා නාම පදයකට පස්සේ යෙදුනොත් විතරයි. හපං කියලා කියන්නේ නාමයක්. අපේ කියලා කියන්නේ නාමයක්. කුරිරු කියලා කියන්නේ නාමයක්. ගොන් කියලා කියන්නේ නාමයක්. මෝඩ කියලා කියන්නේ නාමයක්. නිහඬ කියන්නේ නාමයක්. නාමයකට පස්සේ කම බව කියන ඒවා ආවොත් ඒවා යෙදෙන්නේ එකට. කියන්නේ තනි පදයක් විදිහට ලියන්නේ. වෙනම ලියන්නේ නැහැ. හැබැයි ඊළඟ බලන්න බව කියන එක කෘදන්තයකට පරවාවොත් කෘදන්ත ගැන මම චුටි ඉස්සරහා පාඩම්වලදී කරලා දෙන්න. අද ඔක්කොම ව්‍යාකරණ කරන්න බෑ. ඒතකොට ඔයාලට මේක ටිකක් කම්මැලි වෙනවා. හරි? කෘදන්තයකට පස්සේ ආවොත් හැබැයි මොකද වෙන්නේ? වෙනම ලියන්න ඕනේ. මේ බලන්න. කල බව. ඇයි දැන් එතන බව කියන එක අර උඩදී වගේ එක්කහුව කරේ නැත්තේ? කල කියලා කියන්නේ අතීත කෘදන්තයක් නිසා. ගිය බව. ඇයි මේ බව ගිය කියනට එක්කහුව කරලා ලිව්වේ නැත්තේ? ගිය කියලා කියන අතීත කෘදන්තයක් නිසා. සිතුන බව. ඇයි මේ බව සිතුන කියනට එක්කහුව කරේ නැත්තේ? මේ අපේකම හපංකම වගේ කුරිරු බව වගේ
ඇයි කරේ නැත්තේ? සිතුන කියලා කියන්නේ අතීත කෘදාන්තයක් නිසා. අතීත කෘදාන්ත කියන එක මතක තියාගන්න අපහසු නම් දල වශයෙන් මතක තියාගන්න. ක්‍රියාපදයකට පස්සේ ආවොත් බව කියන එක අනිවාර්යෙන් වෙනම ලියන්න ඕනි. නාමයකට ඉස්සෙල්ලා આવොත් කම බව කියන දෙන්න නාමයත් එක්ක එකතු කරලා ලියනවා. හැබැයි ක්‍රියාවකට පස්සේ આવොත් කම කියන එක නම් එන්නේ නැහැ ක්‍රියාවකට පස්සේ. බව කියන එකයි එන්නේ. බව කියන එක ක්‍රියාවකට පස්සේ આવොත් තනි පදයක් විදියට බව වෙනම ලියන. ඔක අපි බොහෝ විට වරද්දන තැනක්. ඒ නිසා පුතාලා මේක අනිවාර්යෙන් මතක තියාගන්න. බොහෝ අය වරද්දන තැන. ඒතකොට හිතන්නකෝ අපි මෙහෙම වචන 3ක් වරද්දලා අපේ රචනයේ හරි සාරාංශය ලිව්වයි කියලා. හපංකම කියලා වචන දෙකක්. එහෙම නැත්නම් කල බව කියන එක වචනයකට ලිව්වා. එතකොට පද ගන්න වරදිනවානේ. මම උදාහරණයක් පෙන්නන්නම් ඒක. ඊළඟට යමු. වාක්‍යයක යෙදී තනි අර්ථයක් ප්‍රකාශ කරන නිපාත වෙන්කොට මෙන්න මේවා තනියෙන් ලියන්න ඕන. නිසා කරා විනා හැර එහෙත් තරම් මිස සමග දක්වා තෙක් මුත්තේවත්. මේවා තනි පද විදිහට තනියෙන් ලියන්න ඕන. පස්වෙනි එක බලන්න. ඉලක්කමකට පස්සේ ක කට කින් හි කියන පද යෙදුනොත් ඒවා ඉලක්කමට එකතු කරලා ලියන්න ඕන. එතකොට 113 කියලා ලියලා හිඩසක් තියලා අල්කයන් ලිව්වොත් මෙතන පද කීයක්ද? මෙතන පද කීයක්ද? පද දෙකක්. එහෙම ලිව්වොත් පුතේ ඒතර පද ගාන වැරදි. ඒක ලියන්න ඕනේ කොහොමද? ඉලක්කමට පස්සේ ක කට කින් හි කියනවා යෙදුනොත් ඒවා ලියන්නේ ඉලක්කමට එකතු කරලා. දැන් මෙතන පද කීයක්ද? පද එකක්. පද එකක්. පදයයි නේ. එහෙනම් බලන්න එක වචන එක අකුරක් වෙනම ලිව්ව හැටිය පද ගාන වර්ධිනවා. හරි. ඒතර අපි මෙහෙම ලියාගෙන පද ගාන ගණන් කරොත් එimhe ඇත්තට අපි මෙතන පදයක් වැඩිපුර තමයි ගණන් කරලා තියෙන්නේ. ඒ නිසා හොඳට මෙන්න මේ වගේ තැනොත් වරද්දන ඒවා අපි අනිවාර්යෙන් මේක මතක තියාගන්න. ඊට පස්සේ 6 දම පිය ලා ගන්න. මෙන්න මේ ධාතු වලින් හැදෙන ඒවා උපකාරක ක්‍රියා විදිහට ආවොත් මොකක්ද මේ උපකාරක ක්‍රියා කියන්නේ? ලබා ගනි. ලබා කියන ක්‍රියාපදයට සපෝට් කරන ක්‍රියාපදය තමයි මොකද්ද? ගනි කියන එක. හරි. කර ගන්නවා. කර කියන ක්‍රියාවට සපෝට් කරන එක තමයි ගන්නවා කියන්නේ. එහෙනම් උපකාරක ක්‍රියා විදිහට දම පිය ලා ගන් කියන ධාතු වලින් හැදිච්ච ක්‍රියාපදයක් යෙදුනොත් ඒවා අනිවාර්යයෙන්ම වෙනම ලියන්න ඕන. ලබා ගනී කියන්නේ එක ක්‍රියාවක් වුණාට පද දෙකක්. කරගන්නවා කියලා කියන්නේ එක ක්‍රියාවක් වුණාට පද දෙකක්. කරනු ලබයි කියන්නේ එක ක්‍රියාවක් වුණාට පද දෙකක්. ඇද දමයි කියන්නේ එක ක්‍රියාවක් වුණාට පද දෙකක්. දමා පියයි කියන්නේ එක ක්‍රියාවක් වුණාට පද දෙකක්. දෙනු ලබයි කියන්නේ එක ක්‍රියාවක් වුණාට පද දෙකක්. දම පිය ලා ගන්න. මේවා ඔයාලා පොඩ්ඩක් මතක තියාගන්න ඕන. හරි. අපි මේ උදාහරණ ආශ්‍රයෙන් කතා කරනකොට හොඳට පැහැදිලි කරගමු. මම ලබන සතියේ පුංචි ටෙස්ට් එකක් තියෙනවා. ඔයාලට වාක්‍ය කීපයක් දීලා පද බෙදලා ලියන්න කියලා දෙනවා. එතකොට මේ රීතිය පොඩ්ඩක් ලබන සතියේනට බලාගෙන එන්න. අපි ටෙස්ට් එකක් පන්තිදී කරනවා. එතකොට ඊට පස්සේ අපිට පුළුවන් ඔබ කොච්චර දුරට පද බෙදීම ගැන ඉගෙනගෙන තියෙනවද කියලා බලන්න. ඒතර පද බෙදීම දැන් හොඳට පුළුවන් කියලා කියන්නේ රචනාවේදී සහ සාරාංශයේදී ලකුණු හම්බ වෙනවා. ඇයි? මම කියන්නේ කරුණු තුනකට තමයි ලකුණු දෙන්නේ. අන්තර්ගතයේ ව්‍යුහය හා ශිල්පීය දක්ෂතාව. ශිල්පීය දක්ෂතාව වල එකක් තමයි පද බෙදෙන එක. සහ වචන ගාන හරියට ලියන්නත් පද බෙදන්න දැනන් ඉන්න ඕනේ. ඒ නිසා මේක පුළුවන් කියලා කියන්නේ ඉබේම රචනාවේ ඔබ ලකුණු කීපයක් ඔබට ලැබුණා කියන එක. අපි ඊළඟට වාක්‍ය අවසාන නිපාතයක් වන ය නිපාතය වේ. මෙන්න මේක ගොඩාක් අය වරද්දන තැන. වාක්‍ය අවසානයේ යෙදෙන ය නිපාතය අනිවාර්යයෙන්ම තනියෙන් වෙනම ලියන්න ඕන. ගියේය කියන්නේ එක ක්‍රියාපදයක් වුණාට පද දෙකක්. ගියේ කියන්නේ එකක්, ය කියන්නේ එකක්. ආවේය කිව්වම ය අනිවාර්යයෙන්ම වාක්‍යයක ක්‍රියාපදයක අගට යෙදෙන ය විතරයි. හොඳේ. සමහරු ඊ යන්න හ යන්න ඒවත් ඈඩ් කරනවා. ඒක වැරදි. ඊ එහෙම නැත්තම් මේවා ඈඩ් කරනවා. ඒක වැරදි.
ඈත් කරන්නේ යයන්න විතරයි. ඊට පස්සේ 8 වෙනි එක බලන්න තුමා තුමී දෑපාදී රූප එක්කොට ලිවීම. සමහරු ලිපියක් ලියද්දි අධ්‍යක්ෂ කියලා වෙනම ලියලා තුමා කියලා වෙනම ලියන. ලේකම් කියලා වෙනම ලියලා තුමා කියලා එහෙම බෑ. තුමා තුමී දෑපා කියන ඒවා තනි පද විදිහට ලියන්නේ නැහැ. මුල් පදයට එකතු කරලාමයි ලියන්නේ. 9 බලන්න. වල් ප්‍රත්‍ය මෙන්න මේක ගොඩාක් අය වරද්දන දා. වල වල් වල වලට වලින් වල මෙන්න මේවා මුල් පදයට එකතු කරලාමයි ලියන්නේ. මුල් පදයට එකතු කරලාමයි ලියන්නේ. කිසිම හේතුවක් නිසා වල වලට වලින් කියන ඒවා ඈඩ් කරලා ලියන්නේ නැහැ. ඊට පස්සේ 10 වෙනි රීතිය ව වේ යන ක්‍රියා ප්‍රකෘතියෙන් හටගත් පූර්ව ක්‍රියාව මුල් වචනයෙන් වෙන්ව ලිවිය යුතුයි. මේක පොඩ්ඩක් සංකීර්ණ එකක්. සමහර ක්‍රියාපද වල අගට අපි ව පාවිච්චි කරනවා. දැන් මෙහෙම හිතන්න. ඔහු එකල ගුරුවරයෙකුව සිටියේය. මොකද ඔහු එකල ගුරුවරයෙකුව සිටියේය. ගුරුවරයෙකුව සිටියේය කියන එකේ ගුරුවරයෙකුව කියන එකේ තේරුම මොකද පුතේ? ගුරුවරයෙකුව සිටියේ කියන එකේ ගුරුවරයෙකුව කියන එකේ තේරුම මොකක්ද? ගුරුවරයෙක් වෙලා අන්න හරි ගුරුවරයෙක් වෙලා කියන එක. එහෙනම් වෙලා කියන්නේ මොන පදයක්ද? පූර්ව ක්‍රියාව. කිසියම් තැනක පූර්ව ක්‍රියාවක අර්ථයෙන් නම් වයන්න යෙදිලා තියෙන්නේ. ඒ වයන්න අනිවාර්යෙන් මොනවා කරන්න ඕනිද? වෙන් කරන්න ඕනි. වෙන් කරන්න ඕනි. ඒක හොඳට මතක තියාගන්න. හැබැයි ඒ වයන්න පූර්ව ක්‍රියා අර්ථයෙන් විතරයි නම් යෙදිලා තියෙන්නේ. ඔහු යහුසුලුව වැඩ කළේය. යහුසුලුව කිව්වම මොකද්ද ඒ වයන්නේ තේරුම? යහුසුලු වෙලා කියන එක. එහෙනම් පූර්ව ක්‍රියා අර්ථයෙන් වයන්න යෙදුනොත් අනිවාර්යෙන් යාව ඈඩ් කරන්න ඕනි කියලා මතක තියාගන්න. මේක ගොඩාක් අය වරද්දන එකක්. හැබැයි මෙහෙමයි කියලා හැම වයන්නම ඈඩ් කරන්න යන්න එපා. අපි ඒක ඉස්සරහට හම්බ වෙන උදාහරණ ආශ්‍රයෙන් කතා කරලා බලමු. අද උදාහරණ කතා කරන්නේ නැහැ. මෙතනින් ඉවරයි. මොකද ව්‍යාකරණ ගොඩක් කරොත් අපිට ඒක ටිකක් අමාරුයි ඔළුවට දාන්න. 11 සංදි පද එක් කරලා ලියන්න ඕනේ. මෙන්න මේක මතක තියාගන්න. සංදි පදයක් කිසිම හේතුවක් හින්දා කඩන්නේ නැහැ. විද්‍යාලෝකයේ විද්‍යාලෝකේ. ගමන ආගමනේ ගමන. සමහරු ගමනා කියලා වෙනම ලියලා ගමනේ කියලා වෙනම ලියන. එහෙම ලියන්න බෑ. ඇයි? මේ නා කියන වචනේ අකුර හැදිලා තියෙන්නේ. මේක හැදිලා තියෙන්නේ පද දෙකක් මෙන්න මෙයයි මෙන්න මෙයයි එකතු වෙලා. ඒතකොට ඒව කඩන්න බෑ. එතන සංදි පද එකට ලියන්න ඕන කියලා මතක තියාගන්න. 12 සමාස පද එක්කොට ලිවිය එක්කොට හෝ වෙන්කොට ලිවිය හැකි වූවද අව්‍ය සමාස පද නියත වශයෙන්ම වෙන්කොට ලිවිය යුතුය. මෙතන වෙන්කොට නෙමෙයි හොඳ එක්කොට ලිවිය යුතුය. එක්කොට ලිවිය යුතුය. කුමන්ත්‍රණය කියන එකද සමාස පද අපිට වෙන් කරලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේව දැන්. රතු මල කියන්නේ සමාස පදයක්නේ. රතු කියලා මෙහෙම ලියලා මල කියලා වෙනම ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් රතු මල කියලා එකට ලියන්නත් පුළුවන්. ඒක සමාසවල තියෙන එක විශේෂත්වයක්. හැබැයි සමාස පද වර්ග පහක් තියෙනවා. ඒ පද පහෙන් එකක් තමයි අව්‍ය සමාස කියන්නේ. අව්‍ය සමාසයක මුලට එන්නේ මම මේ කියලා දෙනවා ඉස්සරහට. නිකන් දර වශයෙන් මතක තියාගත්තා නම් ඇති. අව්‍ය සමාසයක මුලට එන්නේ මේ අව්‍ය පදයක්. කූ කියන්නේ අව්‍ය පදයක්. ඒ කියන්නේ උපසර්ගයක්. කියන්නේ උපසර්ගයක්. ඒ කියන්නේ අව්‍ය පදයක්. මේ අව්‍ය සමාස පද වෙන් කරලා ලියන්න බෑ අනිවාර්යයෙන්ම එක් කරලා ලියන්න. අනිත් සමාස එක් කරලා ලියන්නත් පුළුවන් වෙන් කරලා ලියන්නත් පුළුවන්. හැබැයි අව්‍ය සමාස අනිවාර්යයෙන්ම එකතු කරලා ලියන්න ඕන කියලා කියයි. මේක ටියුට් එක ආයෙ පොඩ්ඩක් බලාගන්න ඊට පස්සේ අභ්‍යාස කරමු අපි. අභ්‍යාස ටිකක් දාන මේ සතියේ පද බෙදීමට අදාළවයි රචනාවට අදාළ. රචනා මාතෘකාවක් දෙනවා සහ පද බෙදීමට අදාළව අභ්‍යාස ටිකක් දෙනවා අනිවාර්යෙන් කරලා සයිට් එකේම දාන්න. එතන මට බලලා දෙන්න ලේසි. ඕනෝක තමයි එතකොට අපේ පද බෙදීමේ කතාව සහ රචනා කතාව. අපි නම් එතනින් ව්‍යාකරණ කොටස් ටික ඉවර කරනවා. ඊට පස්සේ අපි යන්නේ අපේ සාහිත්‍ය කොටසට. හරි ව්‍යාකරණ මොනවද අපි අද කතා කරේ එහෙනම් රචනාව කතා කරා කොහොමද රචනාවක් ලියන්න ඕනේ මූලික දේවල් කියලා. ඔක්කොම නෙමෙයි. දල මූලික දේ. අපි ඉස්සරහට රචනා ලියන විදිහට අඩුපාඩු ටික කතා කරන් ඉස්සරහට යනවා. ඊට පස්සේ අපි පද බෙදීම ගැන කතා කරා. මේ ටික දැනගන්න ඉතාම වැදගත්. පද බෙදීමේ තව රීති ගොඩක් තියෙනවා. අපි වරින් වර පොඩ කතා කරමු.
දැන් මේ මූලික ටික ඇති රචනාව ලියන්න. අක්ෂර වින්‍යාසය හා වාක්‍ය වින්‍යාසය ගැන මම ඔයාලට පාඩමක් උගන්වනවා. ඒක බොහෝට ලබන සතිය කරමු. එතකොට අපිට දිගටම රචනා සාරාංශ ලියාගෙන යන්න තියෙන්නේ. සාරාංශෙත් කතා කරන්න ඕනේ. එතකොට මූලික ප්‍රශ්න ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රයේ මූලිකම ප්‍රශ්න කීපයක් අපි කතා කරලා ඉවරයි. ඊට පස්සේ වැඩ කරන්න තියෙන්නේ. රචනාව කතා කරලා ඉවරයි කියන්නේ ලකුණු 25ක් 20ක්. ඒතර ඒකට වැඩ කරාම ඉබේ ලකුණු ටික ගන්න පුළුවන්. එහෙනම් මේ සතියේ මම දෙන මාතෘකාවට අදාළව ඔබ අර මං කියපු රචනා පොතේ මුල් පිටු 3 කොටස්නේ කරුණ එකතු කරලා හොඳ රචනාවක් ලබන සතියේ ඉස්සෙල්ලා. ඒතර පන්ති තියෙන දවසට ඉස්සෙල්ලා එවන්න. ඒතර ඔන්න බලලා එවන්න ලේසියි. නැත්තම් අපිට එදාම හම්බුනොත් බලලා දෙන්න විදියක් සයිට් එකට දාන්න. අපි යන් එහෙනම් අපේ සාහිත්‍ය පාඩමට. මම මොකක්ද අද කරනවා කිව්ව සාහිත්‍ය පාඩමේ නම? අඟුල්මල් දමනේ. නෑ. ඒක නෙමෙයි කරනවා. අඟුල්මල් දමනේ ඉස්සරහට තියලා අපි නිකන් වෙන එකක් කරමු කියලා මං කිව්ව මතක නැද්ද? කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට කියන එක. මොකද්ද? කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට. මේක මොනවා ගැන කියන එකද? කෑරගල ගැන කියවෙන එක. අද මම කතා කරන්න යන්නේ පුතේ අන්න ඒක ගැන. මේක මම මේ ගැන ලොකු ටියුට් එකකුත් දීලා කතා කරන එක. අද ආරම්භක දවසේ අපේ සාහිත්‍ය පාඩමක් එක දවසින් කරලා ඉවර කරන්න බෑ. සහ මේක කලබලයට කරන්න බෑ. සාහිත්‍ය රස විඳින ගමන්නේ යන්න ඕනේ. එහෙනම් අපි අද පටන් ගන්නවා පළවෙනි සාහිත්‍ය පාඩම කෑරගලේ වැජඹෙයි මේ ලෙසින් සිට කියන එක. අපි ඒක පොඩ්ඩක් කියවලෙමුද? මේ කවි කටපාඩම් කරගන්න ඕනේ ඔක්කොම ටික. මම අද කියලා දෙනවා ලේසි ක්‍රමයක් කටපාඩම් කරගන්න. හරි. කවි ඔක්කොම ටික පාඩම් කියලා හිතන්න. උත්තර විචාර ප්‍රශ්නයක් කියම ලියන එක එච්චර දෙයක්ම නෙමෙයි. ළමයි ගොඩාක් අමාරු වෙන්නේ ඇයි? එයාලට උද්දෘත පාඩම් නැති වෙනවා. අපි මේක ලේසියෙන් පාඩම් කරගන්න ක්‍රමයක් ගැන කතා කරමු. සහ අපි මේ කියවලිමු. මොනවා කරන්නත් කියවලේ ඉන්න බෑ. කෑරගලය. පුතේ සාහිත්‍ය පොත පොඩ්ඩක් පෙරලා ගන්න. 84 වෙනි පිටුව. කෑරගලේ වැජඹෙයි මේ ලෙසින් සිට. පෙරලා ගත්තද පුතාලා? ඔව් සර්. ඔව්. මම පොඩි විස්තරයක් කරලා ඉන්නම්. කවුද මම මේ ගැන ටියුට් එකක් දෙනවා නිකන් මේ දාලා පුංචි කතාවක් කරන්න. මේක ලියවෙන්නේ කෝට්ටේ කාලේ. කෝට්ටේ යුගය තමයි සිංහල පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණතම යුගය කියලා කියන්නේ. හරි ස්වර්ණතම යුගය කියන්නේ මොකක්ද? මේ කාලේ තමයි කවියෝ සෑහෙන්න පොත් ලියපු කාලේ. හරි. මේ කාලේ කවියෝ බොහොමයක් අය කවුද? හාමුදුරුවෝ. ඇයි මුල් කාලයේ සාමාන්‍ය ගැමියෝ භාෂාව සාහිත්‍ය ඉගෙන ගත්තේ නැහැ. මේවා ඉගෙන ගත්තේ කවුද? හාමුදුරුවෝ. ඒ නිසා මේ සෑම සංදේශයක්ම ලිව්වේ හාමුදුරුවෝ මුල් කාලේ. පස්සේ මේක මාතර යුගයට වගේ එද්දි මාතර යුගයේදී තමයි මේක ගිහියන්ට මුලින්ම යන්නේ. ගිහියෝ ලියන්න පටන් ගන්න මාතරට. ඊට පස්සේ දිගටම ලියවුණා. දැන් බොහොමයක් ලියන්නේ ගිහියයි. මුල් කාලේ ලිව්වේ පැවිදියයි. කෝට්ටේ කාලේ ප්‍රධාන සංදේශ 5ක් ලියවුණා. හරි. ඒ සංදේශ ලියපු අය අතරේ උඩම හිටපු දෙන්න තමයි තොටගමේ රාහුල හාමුදුරුවෝයි වීදාගම මහා මෛත්‍රී හාමුදුරුවෝ. ඔය දෙන්නගේ ලොකු වෙනසක් තිබ්බා හැබැයි. තොටගමේ රාහුල හාමුදුරුවෝ සාමාන්‍යයෙන් ගැමි විතරම් ප්‍රවාදී තියෙන්නේ රජමාලිගාවේ රාජකුමාරයෙක් කියලා. ඒ නිසා එයාට ලොකු සම්බන්ධතාවක් තිබ්බ කවුරු එක්කද? මාලිගාවත් එක්ක. හැම නිතරම දැන් ශල්ලිනි සංදේශයේ ඉස්සරහා පාඩමක හම්බ වෙනවනේ. ශල්ලිනි සංදේශය එයා ලියන්නේ මොකක් කියලාද? කුලකුඩේ දේවියට පුතෙක් කියලා. ඒ කියන්නේ රජවරුන්ට තියෙන පෞද්ගලික ප්‍රශ්න පවා හාමුදුරුවෝ අදාළ කරගත්තා. ඇයි? එයා රජමාලිගාවෙන් ආපු කෙනෙක්. එයාට හිටපු ප්‍රතිපක්ෂය ඒකේ විරුද්ධව සටන් කරේ නෑ. එයාගේ මතවාද වලට වෙනත් අදහසක් දරපු අනිත් පාර්ශවයේ ප්‍රබලයා තමයි හිටපු කවුද? වීදාගම මහා මෛත්‍රී හාමුදුරුවෝ. වීදාගම මහා මෛත්‍රී හාමුදුරුවෝ ලියපු ප්‍රසිද්ධම තව පොතක් නම් කරන්න බලන්න. ඔයාලා දන්න එකක් තියෙනවා. මොකක්ද? ලෝවැඩ සංගරාව.
හරිද? ලෝවැඩ සංග්‍රහවරණව තව පොතක් හාමුදුරුවෝ බුදුගුණ අලංකාර. අන්නේ පොත් ගොඩට අයිති වෙන තවත් ඒ හාමුදුරුවන්ගේ පොතක් හැටියට සැලකෙන එකක් තමයි හංස සංදේශය කියලා කියන්නේ. මොකද්ද? හංස සංදේශය කියලා කියන්නේ. හංස සංදේශයේ සංදේශය අරන් යන කෙනා කවුද? මේ සංදේශ හාරකයා. කවුද අරන් යන කෙනා? කවුද පණිවිඩය අරන් යන්නේ? හංස සංදේශය කියන වචනේම තියෙනවා කවුද අරන් යන්නේ කියලා. කවුද අරන් යන්නේ? හංසය. හංසයා. හංසයා. හැබැයි මේකේ වැඩේ තමයි මීට ඉස්සෙල්ලා හංස සංදේශයක් ලියවුණා. සංදේශ ලියවෙන්න පටන් ගන්න ගම්පොළම සංදේශ සාහිත්‍ය ගැනත් විස්තරයක් දෙනවා ඔයාලට. මම දාලා පුංචි අදහසක් අද කියන්නේ. සංදේශ ලියවෙන්න පටන් ගත්තේ මුලින්ම ගම්පොළ යුගයේ. ඒ පටන් ගන්නේ මයුර හා තිසර කියන සංදේශ දෙකේ. ඒ කියන්නේ කෝට්ටේට ඉස්සෙල්ලා සංදේශ ලියවෙන්න පටන් ගත්තා. කෝට්ටේ ලියවෙච්ච හංස සංදේශයට ඉස්සර තව හංස සංදේශයක් ලියවුණා ගම්පොළ යුගයේදී. මොකක්ද ඒ සංදේශය? ගම්පොළදී ලියවුණේ සංදේශ දෙකයි. එකක් තමයි මයුර, අනෙත් එක තිසර. ඔය දෙකෙන් හංස සංදේශයට අදාළ එකක් තියනවද? තියෙනවා. මොකද්ද? තිසර සංදේශය. ඇයි ඒ තිසර කියලා කියන්නේ කාටද? තිසර කියලා කියන්නේ ගොඩබිමේ අහසේ සහ ජලයේ කියන තුන් තැනේම හැසිරෙන කෙනා තමයි තිසර. තුන් තැනම හැසිරෙන කෙනා. තිසර කියලා කියන්නේ හංසයටම තමයි. එහෙනම් ගම්පොළ කාලෙත් හංස සංදේශයක් ලියවුණා. කෝට්ටේ කාලෙත් හංස සංදේශයක් ලියවුණා. හැබැයි ගම්පොළ එක නම් කරේ තිසර සංදේශය කියලා. කෝට්ටේ එක නම් කරේ හංස සංදේශය කියලා. හරිද? දැන් මේ හංස සංදේශය ලියන්නේ කවුද? විවිධාගම මහා මෛත්‍රී හාමුදුරුවෝ. එතකොට දැන් මෙහෙමයි. සංදේශ ලියන්න දැන් පුතාලා අහලා තියෙනවා ඇති. දැන් මේකත් මම පැහැදිලි කරන්න. ලෝකෙ මුලින්ම සංදේශයක්. මේ අපි කතා කරන්නේ සිංහල භාෂාවෙන්. මුළු ලෝකෙම මුලින්ම සංදේශයක් ලිව්වේ කාලිදාස කියලා සංස්කෘත කවියෙක්. ඔයාලා එයා ගැන අහලා ඇති. අහලා තියෙනවද නම කාලිදාස කියලා? අහලා තියෙනවා සර්. කාලිදාස හිටියේ සංස්කෘත. කියන්නේ ඉන්දියාවේ සංස්කෘත භාෂාවෙන් තමයි එයා ලිව්වේ. එයා ලිව්වා සංදේශයක් මේඝදූතය කියලා. මොකද නම? මේඝදූතය. මේඝදූතයේ තියෙන්නේ වලාකුලක් අතේ. ඒ කියන්නේ අලුත් විවාහ වෙච්ච තරුණ යක්ෂයෙක්ව හිර කරලා තිබ්බා කිසියම් හේතුවක් අන්න. හරි. දැන් මෙයා හිර වෙලා ඉන්න. හිර වෙලා ඉන්න මේ තරුණ යක්ෂයාට නිතරම මතක් වෙනවා තමන් විවාහ වෙච්ච තමන්ගේ තරුණ බිරිඳ. දැන් පණිවිඩේ යවන්න කෙනෙක් නැහැ. දැන් මෙයාව ගල් ගුහාවක හිර කරලා නෙන්නේ. කවුරුත් මේ ගල් ගුහාවට එන්නේ නැහනේ. ඒ නිසා මෙයා මේ පණිවිඩේ යවන්නේ කාටද? මෙයාට පේන්න තියෙන අහස විතරයි මෙයාට පේන්න තියෙන්නේ. මෙයාට පේන්න තියෙන වලාකුලක් අතේ තමන්ගේ තරුණ බිරිඳට යවන පණිවිඩය තමයි මේඝදූතේ තියෙන්නේ. ඒක තමයි ලෝකේ ලියවෙච්ච පළවෙනි සංදේශය. මොකද්ද පළවෙනි සංදේශය? මේඝදූතය. කවුද ලිව්වේ? කාලිදාස. මොකද්ද ඒ කිව්නේ? තරුණ යක්ෂයෙක් ගල් වෙනක හිර වෙලා ඉන්නවා. හිර කරලා තියෙනවා මෙයාව කුවේරයා විසින්. ඒ යක්ෂයා තමන්ගේ බිරිඳට යවන පණිවිඩය තමයි මේඝදූතේ තියෙන්නේ. ඔය වගේ අදහසක් එන පොතක් විදිහට නොලියුණාට සීගිරි කවිවලක් තියෙනවා. වන්දිමි හිමිවලා තොගසිංහවේ නිවෙස්නට පිරිපුන් පගා මල වෙන දිවටතෝ හදහව කියයි කියලා සීගිරි පර්වතයේ කවියෙක් ඔය වලාකුලක් අතේ පණිවිඩයක් යවන එක ගැන චූටි කවියක් ලියන. ඒ කියන්නේ අනුරාධපුරයේ හිටපු මිනිස්සු කාලිදාසගේ කවි ගැන දැනන් හිටියා කියන එක. ඒ දැනගත්ත නිසානේ අර වලාකුලක් අත ලියන කවියක් චූටි කවියක් ලියන්නේ. යනකොට පොතක් විදිහට ලියුනේ නෑ මේවා. සංදේශ පොත් විදිහට ලියුනේ නෑ. සංදේශ පොත් විදිහට ලංකාවේ ලියවෙන්න ගත්තේ ගම්පොළ කාලේ. ඊට පස්සේ කෝට්ටේ යුගයේ තමයි මේක ඉතාම දියුණු වුණේ. කෝට්ටේ යුගයේ ලියවෙච්ච පොත් පහෙන් එකක් තමයි පුතේ හංස සංදේශය කියලා කියන්නේ. මේ හංස සංදේශය ලිව්වේ වීදාගම මහා මෛත්‍රී හාමුදුරුවෝ කියලා තමයි සැලකේ. වීදාගම මහා මෛත්‍රී හාමුදුරුවෝ මේ කවි පොත ලියන්නේ කෑරගල වනරතන කියන හාමුදුරුවන්ට.
කෑරගල වනරතන හාමුදුරුවෝ ලවා තමයි පණිවිඩය රජතුමාට දෙන්නේ. එතකොට කෑරගල කියන ගම ගැන විස්තර කරන කොටස තමයි අපිට මේ අදාළ කොටස. හරි? කෑරගල වනරතන හාමුදුරුවන්ට තමයි මේක ලියන්නේ. ඒ හාමුදුරුවෝ හරහා තමයි මම කියලා දෙන්නම් ඉස්සරහට. කෑරගල කියන ගම ගැන කරන ලස්සන කවි වර්ණාව තමයි කෑරගල වැණුම කියලා කියන්නේ හංස සංදේශේ එන. ඒ හංස සංදේශයේ කෑරගල ගම ගැන කියවෙන වර්ණනාව තමයි අපිට මේ નિયમિત කොටස විදිහට දීලා තියෙන්නේ. කෑරගලය වැජබෙයි මේ ලෙසින් සිට කියන මාතෘකාව යට. එහෙනම් අපි මුලින්ම කවි විස්තර කරන්න ඉස්සර වෙලා යමු. මේ කවි ටික කියවන්න. මුලින් මම පොඩි මේකක් තියෙනවා දාන්නම් ප්‍රසන්ටේෂන් එකක්. ඔයාලා ඒකත් එක්ක ඔයාලගේ කවි ටික කියවන්න පටන් ගන්න ඕනේ. පෙරලගෙන පළවෙනි කවිය බලා ගන්න. මේ කවිත් එක්කම කියවන්න බලන්න. පොන්චි වෙලාවක් නමුත් කියවන්න. මේ කවිය යනකොට ඔයාලත් කවිය කියවන්න. ඒතර ඔයාලට කවිය පොඩ්ඩක් හුරු වෙයි. ඊට පස්සේ පාඩම් කරන්න ලේසි. මේකත් එක්කම එකට කියවයි. පුතාලට ඇහෙනව නේද? ඔව් සර්. ඔව්. ඒකත් එක්කම ඔයාලා තනියෙන් කවිය කියවන්න. එතකොට කවිය පොඩ තාලෙට කියනකොට මතක හිටින ප්‍රමාණයත් වැඩි කියවීමත් සිද්ධ වෙනවා. අපි මුලින් එහෙම තාලෙට කියවගෙන ඊට පස්සේ තේරුම් බලමු. කියවන්නකොට.
දෙකට සම කළ විර ඇසක් මෙනි පැහැපත් සුදනු හල වැලි අතුල මලු තැනී කත සදන ලෙවුදුන් පුර මඩල පුතාලට ඕනද කවි පන්තිය? ඔව් සර්. ඔව්. දැන් අපි මූලික වශයෙන් වතාව දැන් මීට ඉස්සෙල්ලා ඔයාලා මේක කියවලා නැහැ නේද? ඒ නිසා අපි මේ පාඩම හදාරන එකේ පළවෙනි කාර්යය තමයි මේක කියවන එක. හරිද? පළවෙනි කාර්යය තමයි මේ කවි පන්තිය කියවන එක. ඒතර අපි ආරම්භක කාර්ය විදිහට අද කවි පන්තිය එක වතාවක් කියව ඔයාලත් කියවන්න ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ දෙවෙනි වැඩේ තමයි මේ කවි ටික තේරුම් ගන්න එක. මොනවද මේ කවි වල කියන දේ කියලා. ඒක කරන්න අපිට වචනයෙන් වචන වල අර්ථය අල්ලන්න වෙනවා. එක එක වචනයේ මොකද්ද කියන තේරුම කියලා ටිකක් තේරුම් ගන්න වෙනවා. සමහර වචන අපිට ටිකක් තේරුම් ගන්න අමාරුයි. ඇයි හේතුව? හේතුව තමයි මේ කෝට්ටේගේ ලියවිච්ච භාෂාවක්නේ. ඒතර සමහර වචන ටිකක් අලුත්. නමුත් සමහර ඒවා අපි දන්න වචන. එතකොට දන්න හා නොදන්න වචන ආශ්‍රයෙන් කවි ටික තේරුම් ගන්න. මේ කවියේ ලස්සන හිතා ගන්න නම් අදහස කවියේ ලස්සන කියන අදහසක් ගන්න නම් අපි මූලිකව කරන්න ඕනේ දේ තමයි කවිය තේරුම් ගන්න ඕනේ. එනිසා පුතාලා අපේ පන්තියේදී අපි එක දෙයක් කරනවා මොකද්ද? කවිවල තේරුම් ඔයාලට කියලා දෙනවා. අමාරු වචන ටික කියලා දෙනවා. කවියේ තේරුම් කියලා දෙනවා. හැබැයි කවි මේ කවි පන්තියට අදාළව විභාග ධ්‍යාන ප්‍රශ්න පත්‍රයේ විචාර ප්‍රශ්නයක් බොහෝ විට අහනවනේ. ඒ විචාර ප්‍රශ්නයෙන් සාර්ථක උත්තර ලියන්න නම් පුතාලා අනිවාර්යයෙන්ම මේ කවි කටපාඩම් කරගන්න ඕනේ. මොකද දැන් ඔයාලා බලයි මේක කියවන්න සමහරලාට අමාරු. කියවන්නත් අමාරු මේ කවි ටික කොහොමද කටපාඩම් කරගන්නේ කියලා. මේ කටපාඩම් කරන්න ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි හිතන්නකෝ මෙහෙම දැන් අපි මේ කවි 10 තාලෙට කියවුවනේ. හරි. ඒ තාලෙට කියවන්න උපරිම විනාඩි කීයක් ගියාද අපිට? විනාඩි උපරිම 10ක් විතර යන්නේ. නේද? තාලෙට කියවන්නත් විනාඩි කීයද ගියේ? 10ක් විතර. මේක වේගෙන් කියවන්න අපිට කොච්චර වෙලා යයිද කවි 10ම? දල වශයෙන් හිතලා කියන්නේ ඉක්මනින් අපි නිකන් අර මේ කතා කරන මෙහෙම කියව සාර ඵලයේ අඹදඹ රමද වල්පිට මීර ජලයේ ඇලදොල කඳු පිටින් බට නෑර ලොලේ වඩවන්න දුටු දරන් හට කෑරගලේ වජබේ මේ ලිසින් සිට. එහෙම කියවන්න කවි 10ම කියවන්න විනාඩි කීයක් ඒද උපරිම? විනාඩි 4ක්. විනාඩි 4ක් යන්නේ නැහැ. අපි 4ක් කියලා හිතමු. හරිද? පුතාලා මෙන්න මෙහෙම වැඩක් කරන්න ඕනේ. ඒ තමයි. එක කවියක් තුන් වතාව ගානේ කවි 10ම දවසකට එක පාරක් කියව. එක කවියක් කී වතාවක් කියවනවද? තුන් වතාවක් කියව. දවසකට එක පාරයි. උපරිම කොච්චර වෙලා යයිද එක කවියක් තුන ගානේ මේ කවි 10ම කියවන උපරිම විනාඩි 10ක්. හරිද? මේ විදිහට දවස් 7ක් ඔයාලා එක දිගට මේ කවි පන්තිය තුන් වතාව ගානේ කියවන්න ඕනේ. එහෙම මේ ඊතර පළවෙනි කවිය කියවුවා දෙවෙනි කවිය එහෙම නෙමෙයි. පළවෙනි කවිය තුන් වතාවක් කියවුවා. දෙවෙනි කවිය තුන් වතාවක් කියවුවා. තුන්වෙනි කවිය තුන් වතාවක්. දවසට එක වතාවක්. ඒ කියන්නේ දවසට එක පාර තුන කියවන්න ඕනේ. දවස් 7ක් යනකොට ඔයාලා මේ කීවතාවක් කියවලා දෙක කවියක් 21 වතාවක් කියවන්න. දවසකට තුන් පාරයි කියවන්න. විනාඩි උපරිම වේගෙන් කිව්වොත් විනාඩි පාඩම් කරනව නෙමෙයි ඈ මොනවද කරන්නේ මේ කියවනවා විතරයි. දවසකට තුන් වතාවක් කියවනවා. දවස් කීයක් හැබැයි එක දිගට කියවන්න ඕනේ? 21 වතාවක් කියවන්න ඕනේ. හැබැයි මෙතනදී 21 එක දවසේ කියවලා හරියන්නේ නැහැ. දවසට කියවන්නේ කීයද? 3යි. පුතාලා මං කියනවට මේ දවසට තුන් වතාව ගානේ
දවස් 7ක් එක දිගට කියවලා බලන්න. අද තුන් වතාව අපි කියවමු. අද හෙට අනිද්දා ඒ විදිහට ලබන සතිය අපි හම්බ වෙන වෙලාව වෙනකොට හැමදේම 3 කියවුවොත් ඔයාලට ලබන පාඩම් කරනව නෙමෙයි කියවන. ලබන සතිය හම්බ වෙනකොට මේ කවි ටික මොනවා වෙලාද? ඉබේම කටපාඩම් වෙලා. මේ කවි එකක්වත් කටපාඩම් කරන්න ඕනේ අපි කරන්න ඕනේ මොකද්ද? දවසකට 3-4 වතාවක් කියවන එක විතරයි. පාඩම් කරනවා නෙවෙයි. හරි. ඒක තමයි මේ වගේ කවි පාඩම් කරන්න තියෙන ලේසිම විභාගේ ලං වෙලා මේවා කටපාඩම් කරාට පුතේ මතක හිටින්නේ නැහැ. මේවා මතක තියාගන්න හොඳම ක්‍රමය තමයි දවසට කීප වතාවක් නිකන් කියවන එක. හරි. දැන් අපි නිකන් කියවලා මතක තියාගත්තේ පොඩ්ඩක් බලන්නකෝ. දැන් ඔයාලට කර්ණීයමෙත සූත්‍රය පාඩම් නේද? බොහෝ විට පාඩම් නේද? ඔව් සර්. ඔව්. ඒ පාඩම් වෙලා තියෙන ඔයාලා පාඩම් කරලාද? නෑ. කවදා හරි ඔයාලා කර්ණීයමෙත සූත්‍රය පාඩම් කරන්න ඕන කියලා වාඩි වෙලා පොතක් කරන් ඒක පාඩම් කරාද? පාඩම් කළා නෑ. එහෙනම් පාඩම් වෙලා තියෙන්නේ කොහොමද? සිංහලත් නෙවෙයි. මොනවා කරලාද? කට්ටිය කියවනකොට කියවලා. නේද? කට්ටිය කියවනකොට කියවලා. ඒක කවදා හරි ඔයාලට අමතක වෙලා යයිද? කවදාවත් අමතක වෙන්නේ නෑ. ඒ නිසා පාඩම් හැමදේම මතක හිටින්න. ගැඹුරු මතකෙට මොනවා හරි දෙයක් දාගන්න තියෙන හොඳම ක්‍රමය තමයි වැඩි වතාවක් කියවන. එක දවසේ නෙමෙයි කීප දවසකදී නැවත නැවත කියවන එක. එතකොට මේක අපේ ගැඹුරු මතකෙට යනවා. එහෙනම් ඔයාලා අද ඉඳලා මේ වැඩේ කරන්න ඕනේ. දවසට වැඩිපුර සාර්ථක කරගන්න ඕනේ නම් 5ක් කියවන්න ඕනේ. විනාඩි 10ක් යන්නේත් නැහැ. කවියක් පස් වතාවක් කියවන්න විනාඩියක් කියන්නේ නැහනේ. එතකොට කවි 10ම කියවන්න උපරිම විනාඩි 10ක් 15ක් යයි. දවසෙන් විනාඩි 15ක් මේ කවි 10 පාඩම වෙනුවෙන් වෙන් කරනවා කියන්නේ චූටි දෙයක්. ඒ නිසා හැමදේම 4-5 වතාවක් වෙන්න කියවන්න. ලබන සතිය එනකොට ඔයාලට ඒතර මේ කවි ටික කටපාඩම්. කවි ටික කටපාඩම් කියලා කියන්නේ පුතේ නිකම්ම විචාර ප්‍රශ්නයක් කියත. අපි එක වතාවක් අද දවසට අදාළ විදිහට කියවමු. ඔයාලත් මගෙත් එක්ක කියවන්න. කවි බලාගන්න. අපි පාඩම් කරනව නෙමෙයි කියවනවා. ඔයාලත් කියවන්න ඕනේ පොත බලාගෙන. සාර ඵලයේ අබදඹ රඹද වල්පිට මීර ජලයේ ඇල දොල කඳු පිටින් බට නෑර ලොලේ වඩවන දුටු දනන් හට කෑරගලේ වැජබෙයි මේ ලිසින් සිට. එකයි. සාර ඵලයේ අබදඹ රඹද වල්පිට මීර ජලයේ ඇල දොල කඳු පිටින් බට නෑර ලොලේ වඩවන දුටු දනන් හට කෑරගලේ වැජබෙයි මේ ලිසින් සිට. දෙකයි. සාර ඵලයේ අබදඹ රඹද වල්පිට මීර ජලයේ ඇල දොල කඳු පිටින් බට නෑර ලොලේ වඩවන දුටු දනන් හට කෑරගලේ වැජබේ මේ ලෙසින් සිට. තුනක් කියවුවා නේද? අපි දෙවෙනි කවියත් කියමු. කුලින් කුලම සිහිලඹ වැහෙන කඳුරුය දොලින් දොලම කල්යල් කරන කුඹුරුය පලින් පලම තල්පොල් ගෙවතු මැදුරුය තලින් තලම පුල් පියු මුකුල්ල පඬෙරුය. එකයි. කුලින් කුලම සිහිලඹ වැහෙන කඳුරුය දොලින් දොලම කල්යල් කරන කුඹුරුය පලින් පලම තල් පොල් ගෙවතු මැදුරුය තලින් තලම පුල් පියු මුකුල පඬරුය. හරි 3. තුන්වෙනි කවිය. පැසෙයි නිබඳ සුවඳැල් කෙත්වත් තවට ඇසෙයි ළමා වසු පැටියන් හඬ දුරට දිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙසට රසෙයි යමා රසමය ඒ පියස දුට. ආයි කියමු. පැසෙයි නිබඳ සුවඳැල් කෙත්වත් තවට ඇසෙයි ළමා වසු පැටියන් හඬ දුරට දිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙසට රසෙයි යමා රසමය ඒ පියස දුට. දෙකයි. පැසෙයි නිබඳ සුවඳැල් කෙත්වත් තවට ඇසෙයි ළමා වසු පැටියන් හඬ දුරට දිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙසට රසෙයි යමා රසමය ඒ පියස දුට. ඔයාලත් කියවන්න ඕනි 4. නිබඳ පැසී පල ලබ දෙන මිහි රඹය සුවඳ විහිඳ සිටි විලකුන් කැන් රඹය නොමද තැනින් තැන වලුබර වන රඹය එමෙද වෙහෙර දිලි දුරලන සසර බය. නිබඳ පැසී පල ලඹ දෙන මිහි රඹය සුවඳ විහිඳ සිටි විලකුන් කැන් රඹය නොමද තැනින් තැන වලුබර වන රඹය එමෙද වෙහෙර දිලි දුරලන සසර බය. 3.
නිබඳ පැසී පළ ලඹ දෙන මිහි රඹය සුවඳ විහිඳ සිටි විලිකුන් කැන් රඹය නොමද සිතින් තැන වලුබර වන රඹය එමෙද වෙහෙර දුර දුරලන සසර බය. පස්වෙනි එක මිහඹ මුව මඩල මෙන් දිලෙන හැම විට දුලබ ඉසුරු පිරිසැදියේ වෙහෙර සිට කිරඹ පොකුරු මී රස ලැබ බොන ලෙසට නරම මිතුර තගේ නැත සිත සතුටු කොට මිහඹ මුව මඩල මෙන් දිලෙන හැම විට දුලබ ඉසුරු පිරිසැදියේ වෙහෙර සිට කිරඹ පොකුරු මී රස ලැබ බොන ලෙසට නරඹ මිතුර තගේ නැත සිත සතුටු කොට මිහඹ මුව මඩල මෙන් දිලෙන හැම විට දුලබ ඉසුරු සැදි පිරිසැදියේ වෙහෙර සිට කිරඹ පොකුරු මී රස ලැබ බොන ලෙසට නරම මිතුර තගේ නැත සිත සතුටු කොට. ඔන්න කවි පහක් අපි තුන කියවුවා. අද පන්ති ඉවරලා ඔයාලා ඉතුරු කවි පහත් කියවලම ක්ලාස් එක ඉවර කරන්න. හරි? ඉතුරු කවි පහත් තුන් වතාව ගානේ කියවන්න. හෙටත් උදේ හරි හවස හරි මේ කවි ටික තුන් වතාව ගානේ කියවන්න. අපිට මේ කවි පන්ති ඔක්කොම කතා කරලා ඉවර කරන්න සති දෙකක් විතරයි. ඒ සති දෙක ඉවර වෙනකොට මේ කවි ටික එතකොට ඔයාලට ඉබේම කටපාඩම්. ඒතර විචාර ටික ලියන්න විතරයි තියෙන කවි ටික ඉබේම පාඩම් අහන්න. මේ කවි පන්තිය මුලින්ම කරන්න හේතුවක් තියෙනවා. මේ හේතුව තමයි සාමාන්‍ය පෙළ විභාගයේ විචාර ප්‍රශ්න ලියනකොට ගොඩක් අය විචාර ප්‍රශ්න ලියන්නේ බුත්තිල කාව්‍යයෙන්, දීමන්ති මාලයෙන් වගේ ඒවල. මේ සංදේශ කවි ටික අත්තරන හේතුව තමයි කවි පාඩම් නැති එක. අනිත් අය ලියන්නේ නැති මාතෘකාවකට උත්තර ලිව්වහම පුතේ අපිට වාසියක් තියෙනවා අනිත් අයට වඩා ලකුණු ගන්න. හැමෝම ලියන එක නෙමෙයි අලුත් දෙයක් ලියලා තියෙන නිසා. ඒ නිසා අපි මේ කවි ටික පාඩම් කරගන්න එක සෑහෙන්න වැදගත්. විභාගයේදී හොඳ ලකුණක් ගන්න. හරි. එහෙනම් අපි මම දැන් ඊළඟ දවසේ මේක ගැන ලොකු ප්‍රසන්ටේෂන් එක හදලා සංදේශ කාව්‍ය ගැන, කෝට්ටේ යුගය ගැන, වීදාගම හාමුදුරුවෝ ගැන, හාමුදුරු ලියපු අනිත් පොත් ගැන, කෑරගල ගැන විස්තරයක් තව කරනවා. මූලික හැඳින්වීම මම කරා. කවුද මේක ලිව්වේ? වීදාගම මහා මෛත්‍රී හාමුදුරුවෝ. කොයි කාලෙද මේක ලියුවේ? කෝට්ටේ රාජධානි සමයේ. මොන රජතුමාගේ කාලෙද? 6 වෙනි පරකුම්බා රජතුමාගේ කාලෙ. ක්‍රිස්තු වර්ෂ 1412 1580 තමයි කෝට්ටේ කාලෙ. මෙන්න යුගය. මේකේ සංදේශය අරන් යන කෙනා කවුද? හංසයා. හංස සංදේශයක් මේක ඉස්සෙල්ලත් දී වෙලා තිබ්බා. මොන කාලෙද? ගම්පොළ කාලේ. ඒකේ නම මොකද්ද? තිසර සංදේශය. තිසර කියන්නේ හංසයාටම තමයි. ඇයි තිසර කියලා කියන්නේ? ගොඩබිම, ජලය සහ අහස කියන තුන් තැනම යන්න පුළුවන් නිසා හංසයාට. හරිද? මේ කවිය ලියන්නේ කාටද? වීදාගම හාමුදුරුවෝ ලියන අරමුණ තමයි කෑරගල වනරතන හාමුදුරුවෝ ලවා සමන් දෙවියන්ටයි, විභීෂණ දෙවියන්ටයි, උපුල්වන් දෙවියන්ටයි, කඳ කුමරු කියන දෙවිවරු 4 දෙනාට පිරිත් කියලා පින් දීලා ඒකෙන් ලැබෙන ආශිර්වාදය පෙරකුම්බා රජතුමාට ආශිර්වාදයක් වේවා කියන අරමුණෙන් තමයි කවිය ලියන්නේ. මොකද අරමුණ? සමන් දෙවියන්ටයි, විභීෂණ දෙවියන්ටයි, උපුල්වන් දෙවියන්ටයි, කඳ කුමරු කියන දෙවියෝ 4 දෙනාට පිරිත් කියලා පින් දීලා ඒකේ ආශිර්වාදය පෙරකුම්බා රජතුමාට දෙන්න කියලා වනරතන හාමුදුරුවන්ට කියන එක. ඒක තමයි අරමුණ. මම මේක ඉස්සරහට ආයෙ පැහැදිලි කරනවා. කවි අපිට කොච්චර නියමිතව තියෙනවද? කවි 10ක් නියමිතව තියෙනවා. මේ කවි 10 මූලිකවම කටපාඩම් කරගන්න. ඒ කටපාඩම් කරද්දී අපි පාවිච්චි කරන උපක්‍රමය තමයි දවසකට 3 වතාවක් ගන්න දවස් 7ක් එක දිගට කියවනවා. පාඩම් කරන්නේ නැහැ, නිකන් කියවනවා. දවස් 7 කියවලා ඉවරනකොට අපිට කවි ටික කටපාඩම් වෙයි කියලා හිතනවා. අපි එක කවියක් අද නිකන් තේරුම් කරගමු. මම මේක ලබන සතියේ අමාරු වචන ටික වෙනම දීලා කරනවා. අද නිකන් කවියක් තේරුම් කරගන්න බලමු. පළවෙනි කවිය පොඩ්ඩක් බලා ගන්න. සාර ඵලය අබ දඹ රඹද වල් පිට මීර ජලය ඇල දොල කඳු පිටින් බට නෑර ලොලය වඩ වන දුටු දනන්හට කෑර ගලය වැජඹෙයි මේ ලෙසින් සිට. දැන් හංසයා යනවා කෑරගල වනරතන හාමුදුරුවෝ හම්බ වෙන්න. ඒකටනේ යන්නේ. ඒ යන අතරමඟ හංසයාට හම්බ වෙනවා කෑරගල කියන ගම. හරි?
කරකොල තිබිච්ච කරකොල ගස් කරකොල කියලා ඉස්සර කන කොළ වර්ගයක් තිබ්බා. ඒ කරකොල තිබිච්ච නිසා තමයි මේ ගමට කෑරගල කියන්නේ කියලා ජනප්‍රවාදයක් තියෙනවා. මේක හරීම ලස්සන ගමක්. ඉස්සර කාලේ ගම් හරීම ලස්සනයි. ඇයි ඒවා විකෘති වෙලා තිබෙච්ච නැති හන්දා. ඒ ලස්සන ගමේ තියෙන ලස්සන වර්ණනා කරන එක තමයි කවිය දැන් කරන්නේ. මොකද කියන්නේ? සාර ඵලය. සාර ඵලය කියන්නේ ඵල වලින් සාරවත් වෙලා. ඵල කියන මොනවද? ගෙඩි වලට. මොන ගෙඩි වලින්ද? අඹ, දඹ, රඹ. අඹ කියන්නේ අඹ ගස්. දඹ කියන්නේ ජම්බු ගස්. රඹ කියන්නේ කෙහෙල් ගස්. අඹ, දඹ, රඹ කියන ගස් වර්ග වල ගෙඩි පිරිලා. එහෙම ගෙඩි පිරිච්ච අඹ, දඹ, රඹ කියන ගස් තියෙන වල් පිට වනාන්තර තියෙනවා කොහෙද? කෑරගල කියන ගම. කෑරගල ගමේ වනාන්තරයක් තියෙනවා. ඒ වනාන්තරයේ අඹ, දඹ, රඹ කියන ගස්වල ගෙඩි පිරීලා. අඹ ගස්වලයි, ජම්බු ගස්වලයි, කෙහෙල් ගස්වල. ඊට පස්සේ මීර ජලය ඇල දොල කඳු පිටින් බට මේ වනාන්තරය ඇතුලේ තියෙනවා කඳු. ඒ කඳු පිටින් බට කඳු වලින් බට කියන්නේ වැක්කිරෙන. කඳු වලින් වැක්කිරෙන මීර ජලය ඊටාම මිහිරි ජලය තියෙන ඇල දොල තියෙනවා. මීර ජලය කියන්නේ මොකද්ද? මිහිරි ජලය. දැන් අපි දන්නවනේ දැන් පුතාලා සිංහරාජයෙම ගිහිල්ලා තියෙනවා නම් ඒකේ තියෙන මේ වතුර බිව්වහම ඒකේ තියෙන ඇලවල් වල එහෙම වතුර බිව්වහම අමුතු රහක් අපිට දැනෙනවා. ඒ වතුර හරිම ඝනකම හීතලයි. මේ කෑරගල තිබිච්ච කඳු වලින් ගලන් ආපු ඇලදොල වල වතුර හරිම රසයි. වතුර හරිම මිහිරි. හරි? ඒවා හරිම බරයි, මිහිරි. හීතල දැනකින් වතුර බරකට ලොකු මිහිරක් අපිට දැනෙනවනේ. ඒ මිහිර දැනෙනවා කෑරගල කියන ගමේ කැලෑවේ තියෙන කඳු වලින් එන ඇලදොල වල. ඊට පස්සේ නෑර ලොලය වඩවන දුටු දනන්හට දුටු දනන්හට කියලා කියන්නේ දැකපු ජනයාට දැකපු මිනිස්සුන්ට නෑර ලොලය වඩවන බොහෝ ආශාව ඇති කරන දකින මනුස්සයට අනේ කොච්චර ලස්සනයිද කියලා හිතෙනවා. එහෙම ආශාව ලොලය කියන්නේ බොහෝ ආශාව වඩවන කියන්නේ වැඩි කරන කෑරගලය වැජබෙයි මේ ලෙසින් සිට කෑරගල කියන ගම මේ විදියට විරාජමාන වෙනවා බැබලෙනවා කියලා කියන්නේ. එතකොට කෑරගල ගමේ තියෙන ලස්සන තමයි කවි පන්තියේ පළවෙනි කවියෙන් විස්තර කරන්නේ. කෑරගල ගමේ තියෙනවා ලස්සන කැලයක්. ඒ කැලෑවේ තියෙනවා අඹ, දඹ, රඹ කියන ගස්. ඒ ගස් මොන වගේන් පිරීලාද? ගෙඩි වලින් පිරීලා. ගෙඩි වලින් පිරීලා කියන එකට මේ කවිය පාවිච්චි කරලා තියෙන වචනේ මොකද්ද පුතේ? ගෙඩි වලින් පිරීලා. මොකද්ද වචනේ? ගෙඩි වලින් පිරීලා කියන අදහස දෙන්න කවිය පාවිච්චි කරලා තියෙන වචනය මොකද්ද? ගෙඩි වලට මොකද්ද කියන්නේ? සිංහල වලට සිංහලෙන් කියන සමාන පදයක් ඵලය. ඵලය. එහෙනම් ගෙඩි වලින් පිරීලා කියලා මොකද්ද කොහොමද කියන්නේ කවිය? තාර ඵලය. සාර ඵලය ගෙඩි. අඹ ගහක් තිබ්බට වැඩක් නැහැ නේ ගෙඩි නැත්තම්. නේද? ආසයි දෙන්නේ ගෙඩි තියනවා දැක්කම. එහෙනම් ගෙඩි වලින් පිරීලා කියලා කවිය කොහොමද කිව්වේ? සාර ඵලය වනාන්තරයට කියන සමාන පදයක් මේකේ තියෙනවා. මොකද්ද? වල් පිට. වල් පිට කියන්නේ මොනවටද? වනාන්තරය. දැන් අපි කියනවා නේද? ලංකාවේ මේ ප්‍රධාන මේ ජාතික සත්වයා කවුද? ජාතික පක්ෂියා වලි කුකුල. වලි කුකුලා. වලි කුකුලා කියලා කියන්නේ ඇයි ඒ කුකුලට? අපි හිතන්නේ මොකද? ඌ වලි වලට යනවා හන්ද කියලා නේද? වෙන සරයි වලි කුකුලා හොටනවා. ඌ අර පොර කුකුල් වලට දාන්නෙත් වලි කුකුලංග. උන් වලියට වරහන්ද තමයි වලි කුකුලා කියලා අපි හිතන්නේ. ඇත්තටම වලි කුකුලා කියන්නේ වලියට වරහන්දද? නෑ. වලේ ඉන්න හන්දා. වල කියන සිංහල වචනේ පාවිච්චි කරන්නේ මොන අර්ථයෙන්ද? වල කියන්නේ කැලේ. කැලෑවට කැලෑවේ ඉන්න කුකුලා තමයි වලි කුකුලා. වලේ ඉන්න වල් පිට කියලා කියන වනාන්තරය. මීර ජලය මිහිරි කියන එකට මේ කවිය පාවිච්චි කරන්නේ මීර ජලය.
මීර ජලය ඇල දොල කඳු පිටින් බට කඳු පිටින් කියන කඳු වල උඩින් බට කියන්නේ වැටෙන මිහිරි ජලය තියෙන ඇල දොල මේකේ තියෙන. තව ශ්‍රීපාද ගිහිල්ලා තියනවද? ශ්‍රීපාද ගිහිල්ලා නැද්ද? නෑ සර්. දෙන්නම ගිහිල්ලා නැද්ද ඊසර? නෑ සර්. අයියෝ ශ්‍රීපාද යන්න බෑ නිකන් හරි. ශ්‍රීපාද යද්දී අපිට හම්බ වෙනවා ලස්සන දොලක්. මොකක්ද ඒ? සීත ගඟුල. සීත ගඟුලේ නාල තමයි ශ්‍රීපාද ගිහිල්ලා එන අය එන්නේ. ඔන්න ඔය සීත ගඟුලේ තියෙන්නේ මෙන්න මේ ලක්ෂණය. මොකද්ද? මීර ජලය. ඊටාම මිහිරි සීතලයි බරයි හරිම මිහිරි ඒ වතුර. කියන්නේ පැණි රහ එහෙම නෑ. හොඳේ. වතුර පැණි රහ නෑනේ. වතුර වල රසය තියෙන. ඊපස්සේ නෑ ඉතින් මේවා දැක්කහම නෑර ලොලය වඩවන දුටු දනන්හට දුටු දනන්හට කියන්නේ දැකපු මිනිස්සුන්ට නෑර ලොලය වඩවන මහත් ආශාව වැඩි කර දකින මිනිහට ආස හිතෙන කෑරගලේ වැජබීමේ ලෙසින් සිට මේ විදිහට කෑරගල කියන ගම විරාජමාන වෙනවා කියලා තමයි කවියා කියන්නේ. ඒතොර මේ කවියේ එලි සමය පාවිච්චි කරලා තියෙන පුතේ තැන් දෙකක කොහෙද? එලි සමය කියලා කියන්නේ එකම තැනින් උපදින අකුරු නැවත නැවත පාවිච්චි කරන. දැන් බලන්න සාර, මීර, නෑර, කෑර නේද? අගට තියෙනවා පිට, බට, හට, සිට. වල් පිට, පිටින් බට, දනන් හට, ලෙසින් සිට. එන එකම අකුර නැවත නැවත පාවිච්චි කරලා තියෙනවා. ඒකට මොකක් කියලාද අපි කියන්නේ? එලි සමය කියලා. හරිද? එහෙනම් මේ කවිය අර්ථයත් හරිම රසවත්. එලි සමයත් පාවිච්චි කරලා තියෙනවා. එහෙනම් මේ කවිය ඉස්සරහෙන් ඔයාලා පැන්සලකින් ලියා ගන්න ඕනේ එලි සමය මුල සහ අග තිබේ කියලා. පැන්සලකින් එලි සමය මුල සහ අග තිබේ කියලා. හරිද? ඊට පස්සේ මේ කවියේ තව වැදගත් ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි මන්ද ඔයාලගෙන් අහනවා මේ කවියේ පළවෙනි කවියේ උපමාවක් මොකක් හරි තියනවද? උපමාවක් තියනවද? මේ ලෙසින් නෑ පුතේ. මේ ලෙසින් කියන්නේ උපමාවක් නෙමෙයි. මේ ලෙසින් උපමාවක් කියලා කියන්නේ මෙන්න මේ වගේ ලෙස කියන එකත් පාවිච්චි කරනවා තමයි උපමාවක් කියන්නේ. නමුත් ඒකට කරුණු දෙකක් තියෙනවා. මේකට මෙන්න මේක සමානයි. මේ කවියේ උපමා මොනවත් නැහැ. රූපක තියනවාද? රූපක මොනවදුත් නැහැ. නිකම්ම මෙන්න මෙහෙම ලස්සන දේවල් තියනවා කියලා විතරයි කියන්නේ නේ. කිසිම උපමා රූපකාදී අලංකාරයක් නැහැ. උපමා රූපකාදී අලංකාරයක් නැතිව තියෙන දේ ලස්සනට කියන එකට අපි කියනවා ස්වභාවෝක්ති අලංකාරය කියලා. මොකද්ද කියන්නේ අපි? ස්වභාවෝක්ති අලංකාරය. පැන්සලෙන් ලියා ගන්න ඉස්සරහෙන් ස්වභාවෝක්ති අලංකාරය කියලා. ස්වභාව උක්ති ස්වභාවෝක්ති එහෙම ලියන්නේ ස්වභාවෝක්ති. ස්වභාවෝක්ති අලංකාරය කියන්නේ මොකකටද? උපමා රූපකාදී අලංකාර කිසිවක් පාවිච්චි කරන්නේ නැතිව තියෙන දේ ලස්සනට කියන එකට. ඒක අලංකාර විශේෂයක්. ඒ ලක්ෂණය තමයි මේ කවියේ තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ දවසේදී හංස සංදේශය ගැනයි, පොට්ටේ යුගය ගැනයි, මේ ඉතුරු කවිවල තේරුම් ගැනයි, මේකේ භාෂාව ගැනයි කතා කරමු. සති දෙකක් විතර යයි අපිට විචාර වලට අදාළ දේවල් කතා කරලා ඉවර කරන්න. මොකද අපිට අවුරුද්දක් තියෙනවානේ පාඩම් 9 කරන්න. ඒතර අපි මාසයක් විතර එක පාඩමකට ගත්තත් ගැටලුවක් නැහැ. හොඳට කතා කරලා විචාර ටික ලියලා උද්දෘත පාඩම් කරලා ඉවර කරාම ආයෙ විභාගයට කරන්න දෙයක් නැහැ. ඒකයි අපේ ක්‍රමය. අන්තිම මාසේ පාඩම් කරපුවා නැවත මතක් කරනවා ඇරෙන්න අලුතෙන් පාඩම් කරන්න දේවල් ඉතුරු කරගන්නේ නැහැ. ඒක තමයි අපි පන්ති කරන් යන වැඩේ. එහෙනම් ලබන සතිය එනකොට ඔයාලා ලියාගන්න මේ සතියේ රචනා මාතෘකාව ඉක්මනින් මම දැන් කියන්නම්. අපි අදට පන්ති ඉදිරියෙන් නිමා කරනවා. රචනා මාතෘකාව ලියාගන්න.
පිරිපුන් මානව පරපුරක් පිරිපුන් මානව පරපුරක් බිහි කිරීම උදෙසා සාහිත්‍යයේ වැදගත්කම ඔන්න ඔය මාතෘකාවට ලබන කියන්නේ සෙන්සුරාදා වෙනකන් ඉන්න නැතුව ඊට ඉස්සෙල්ලා රචනාවක් ලියලා එවන්න වචන 300ක විතර. ඊට පස්සේ අනිත් වැඩේ තමයි කරන්න තියෙන මේ කවි ටික දිනපතා කවි තුන් වතාවක් හෝ හතර වතාවක් කවි 10ම කියවන්න. දවස් 7ෙම කියවන්න ඕනි. ඔයාලා කියවලද නැද්ද කියලා මම තේරුම් ගන්නවා. කවි ටික පාඩම් තියෙන විදිහ. අනිවාර්යෙන් පාඩම් වෙලා තියෙන්නේ. අපි මේක පන්ති වල කරන වැඩක්නේ. නිසා මම දන්නවා අනිවාර්යෙන් කියවපු කෙනාට පාඩම් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයාලා කියවලද නැද්ද කියලා මට තේරුම් ගන්න පුළුවන්. කවි ටික පාඩම් තියෙන විදිහෙන් මම ලබන සතියේ ඔයාලට පාඩමෙන් කවි ටික කියන්න දෙනවා. පාඩම් කරන්න නෙමෙයි මම කියන්නේ මේ ටික පුතේ එක වතාවක් දෙක වතාවක් තුන් වතාවක් කියවන්න කියලා දවසක්. හරි එහෙනම් අපි එතනින් නිමා කරනවා රචනාව ලියන්න කවි ටික කියවන්න පාඩම් කරන්න නෙමෙයි කවි ටික කියවන්න. අපි ලබන සතියේ නම් හම්බෙව මම අභ්‍යාස කීපයක් දානවා ඒ ටිකත් කරලා තියන්න. එහෙනම් පුතාලා අපි පන්ති නිමා කරනවා හැම දිනාටම ආයුබෝවන්. ආයුබෝවන් සර්.